Fantasia Entertainment Network. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා mythology world fantasia රසවින්දන ජාලය තුලින් ඔබ වෙත ගෙනෙනු ලබන book talk 2021 තරඟාවලියේ දෙවනි වැඩසටහන සඳහා තරඟාවලියේ මේ වැඩසටහන ආවලියේ ඊළඟ වැඩසටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දිනේදී ඔබ දැන් අපි පසුගිය දින ගණනාවක් තුලම අපි කතා බහ කරා ලංකාවේ ඔබ හොඳින් දන්නා හඳුනන ලේඛකයන් පරිවර්තකයන් ලේඛිකාවන් සහ පරිවර්තිකාවන් සමගින් අපි සංවාද මාලාවක් ඔබ වෙත අරගෙන ආවා. ඉතින් මේ සංවාද මාලාවේදී අපි ලංකාවේ සාහිත්‍ය, විදේශ සාහිත්‍ය, මේ සාහිත්‍යයන් අතර තියෙන වෙනස්කම් වගේ මාතෘකා ගණනාවක් අපි සාකච්ඡාවට බඳුන් කළා. ඉතින් අද දිනේදී අපිත් සමගින් සංවාදයට එකතු වී සිටිනවා ඔබ බොහෝ දෙනෙක් හඳුනන, ඒ වගේම ඔබ බොහෝ දෙනෙක් හඳුනන කියන චරිතයක් මම මේත් සමගම ආරම්භ කරලා තියෙන්නේ ලයිව් වීඩියෝ එකත් එක්කම රන් වෙනවා. ඉතින් 1925 කියුසෙන් ඔබට මේ චරිතය සිහියට නැගෙනවා. 1925 තමයි ඔහුගේ මාස්ටර්පීස් එක විදියට අපිට සලකන්න පුළුවන්. සහෝගේ කුළුඳුළු නවකතා කෘතියෙම ඔහු පාඨකයන්ගේ හිත ඇද ගන්නට සමත්කම් දැක්වුවා. ඒ වගේම තමයි 1925 once upon a time in Ceylon ඉන්පසුව පරිවර්තන නිර්මාණයක් විදිහට ඉදිරිපත් කරනු ලබනවා පළමු හිස්කවල ඉන්දියානා ජෝන්ස්. ඒ වගේම තවත් කෘතියක් ඉදිරියේදී පැමිණීමට නියමිතයි. ඉතින් ඔබ හඳුනාගත් ඒ සුහද චරිතයයි අද අපි සමගින් book talk වැඩසටහන සඳහා එකතු වෙන්නේ. ඉතින් ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා මේ ශායේ book talk වැඩසටහනට ඔබතුමන්ව. ඉතින් කනෙක්ෂන් අවුල් වගේ නේද? ඔන්න ඔයා මේ ස්ටක් කරනවා. ඔව් දැන් මාව ඇහෙනව නේද? ඔව් දැන් ක්ලියර්. මොකද ඇහුන්නේ නැහැ කිව්වා. ඔව් කලින් එක තමයි. කලින් මම හිතන්නේ මේ අර කනෙක්ෂන් එකත් එක්ක පොඩි අවුල් වගේ ගියා. හරි ඒක වැටුණා. ඔව්. හරි ඉතින් ඔබ බොහෝ දෙනෙක් දන්නා හඳුනන චරිතයක්. ඉතින් ගොඩක් දෙනෙක් 1925න් තමයි ඔහු හඳුනාගත්තේ. 1925න් හඳුනාගෙන පළවෙනි හිස් කබලත් ඒ සමගින් පැමුණා. ඉතින් මේ පුතින් දිත්තෙන් ඔබව අතරට ප්‍රේක්ෂකයා අතරට පැමිණිලා ඔවුන්ගේ ආදරය දිනාගත් ඒ චරිතයත් සමගිනුයි අද අපි book talk වැඩසටහන සිදු කරන්නට ආරම්භ කරන්න නියමිතව තිබෙන. ඉතින් ආයිබෝවන් නිමේෂයේ සාදරයෙන් පිළිගන්නවා අද වැඩසටහනට ඔබතුමන්ව. ඉතින් මේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි කලින් කතා කරනත් වගේ. ඉතින් මේ ඔක්කොම කලින් මම කැමති දැනගන්න මේ දැන් අයියා බොහොම සුදු චරිතයක්. අපි දකිනවා මුණු පොතේදී උඩ පහළ යනකොට අයියා බොහොම සුදු චරිතයක්. ඉතින් මේ සුහද චරිතය ළමා කාලේ ඉඳලා පාසල් ජීවිතය මේ අවධියේදීත් මේ සුහද චරිතය මොන වගේ කාලයක්ද ගත කළේ, මොන වගේ අත්දැකීම්ද තියෙන්නේ මේ පොත් සම්බන්ධව. දැන් අපි කියවීම සම්බන්ධවනේ මේ කියවීම මාසෙ තුලදී කතා කරන්නේ සාහිත්‍ය සම්බන්ධව. එතකොට කුඩා දරුවෙක් විදියට පාසල් දරුවෙක් හැටියට කොහොමද මේ පොත් සම්බන්ධව අයියාගේ කාලය ගත වුණේ සහ අපි අයියාගේ ළමා කාලෙම වැඩසටහන ආරම්භ කරමු. ඔව් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන නුවන් ඔයාටයි ඔයාගේ ෆැන්ටසියා කණ්ඩායමට ඇත්තටම මට මේ වගේ ආරාධනා කළා මේ වගේ කතා බහකට මේ වගේ කතා බහට ආරාධනා කිරීම පිළිබඳව ඇත්තටම මුලින්ම ඉතින් ඇත්තටම ළමා කාලය ගැන කතා කරොත් මම මගේ අතර මම පාසල් ගියේ මාතර රාහුල විද්‍යාලයට. එතකොට ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා ඊට පස්සේ පාසල් කාලේදී සාහිත්‍ය පැත්තට නැඹුරු වුණා කිව්වම ඒක ලොකුම බැහැයක් තිබුණේ නැහැ. නමුත් මම එක්තරා දුරකට සාහිත්‍ය පැත්තට නැඹුරු වෙලා හිටියා. පාසල් කාලේ ගෙනීමේ කටයුතුත් එක්ක බාහිර වැඩ මම ගොඩක් කරා. ක්‍රිකට් සෙල්ලම් කරා. ඒතකොට සංගීතය හැදෑරුවා. ඊට අමතරව මගේ හොබි එකක් විදියට තමයි මේ පොත් කියවන එක කරේ. ඉතින් ඒක පොත් කියවන්න යොමු මාව ඇහෙනව නේද ක්ලියර්? එහෙමයි අපිට ඇහෙනවනේ. හරි. මේ ඇත්තට පොත් කියවන්න මම යොමුනේ මං ඉස්කෝලේ 5 වසරේදී විතර මට මතක විදියට මම ශිෂ්‍යත්වයේ පාස් වෙලා මට තාත්තා ඇත්තටම මේ
මොකද්ද ඔයාට ඕන තෑග්ග කියලා අහපු වෙලාව මට මතකයි මම රොබින් හුඩ් පොතක් ගෙනත් දෙන්න කියලා මේ ඉල්ලීමක් කරා. පස්සේ කොහොම හරි මේ ඒ කාලේ මාතර එක බුක් ෂොප් එකයි තිබුණේ. තාත්තට කොහොම හරි රොබින් හුඩ් පොතක් හොයාගන්න බැරි වෙලා මට එක එක ජාතිය පොත් ගෙනවා හැම දවසටම ගිහිල්ලා එනකොට මේ රොබින් හුඩ් වෙනුවට. නමුත් එකකටවත් මම කැමති වුණේ නැහැ කොහොම හරි. අන්තිමේදී රොබින් හුඩ් හම්බ වෙනකොට මාගාව සෑහෙන්න පොත් එකතුවක් එකතු වෙලා තිබුණා. ඉතින් ඒකත් එක්ක මම ඒ පොත් ටික සෑහෙන්න මම කියෙව්වා. කියන්නේ කටපාඩම් වෙනකම්ම කියෙව්වා. එක පොත මට මතකයි රොබින්සන් ක්‍රූසෝ තිබුණා. රොබින්සන් ක්‍රූසෝ මඩවලස් රත්නායක මහත්මයා පරිවර්තනය කරපු කෘතිය දයාවශී යකොඩි සමාගමෙන් ගහලා තිබුණේ. එතකොට හර්මන් මෙල්විල්ගේ මොබි ඩික් තිබුණා සිරිල් සී පෙරේරා මහත්මයාගේ. ඔය වගේ ටිකක් අර ඒ වයසේ කෙනෙකුට ටිකක් ඇඩ්වාන්ස් පොත් ඒවා තේරුණ විදියට. දැන් මට වර්තමානයේ දරකොට ඇත්තට මට තේරුණා නැහැ සමහර දේවල් ඒ කාලේ කියෙව්වට. ඉතින් නමුත් ඉතින් මම ඕක කියෙව්වා කියන්නේ කන වෙලාවට බත් පිඟාන අතේ තියාගෙනත් පොත් තමයි කියෙව්වේ. කියලා ඉතින් එහෙම මේ ටිකෙන් ටික කාලේ යනකොට මට මතකයි මම 7 වසරේදී වගේ බර්ත්ඩේ ප්‍රසන්ට් එකට අම්මගෙන් ඉල්ලුවා ටාසන් පොතක් ගෙනත් දෙන්න කියලා. තාම මාගාවේ පොත තියෙනවා. ටාසන් ආපසු එයි කියන දෙවෙනි පොත ටාසන් සීරීස් එකේ. කේජී කරුණාතිලක මහත්මයා තමයි ඒක පරිවර්තනය කරලා තිබුණේ. ඊට පස්සේ ඒ පොත කියෙව්වත් එක්කම මට සෑහෙන ආසාවක් ඇති වුණා මේ ටාසන් පොත් කියවන්න. ඒ පාර මම ටාසන් පොත් එකතු කරන්න ගත්තා. ඒත් එක්කම කේජී කරුණාතිලක මහත්තයාගේ අර භාෂා රටාවට මම සෑහෙන්න මේ වශී වුණා කියලා කිව්වොත් හරි. ඒ පාර මම එතුමාගේ පොත් සෑහෙන්න ගත්තා. මට මෙතන තියෙනවා මේ බැස්කර්විල් දඩබල්ලා. එතකොට මේ එයාගේම රොබින්සන් ක්‍රූසෝ තියෙනවා. එතකොට ටිබෝලේ වගේ පොත්. ඒ පොත් කියෙව්වා. කියවලා පස්සේ එහෙමම මම පොත් කියවන පැත්තට ටික ටික නැඹුරුණා සෙල්ලම් කරන ඒවා අතරදිම. ඒ පාර මේ කොහොම හරි මම ඉස්කෝලේ 7 වසරේදී විතර මට මේ හරි අපූර්ව ගුරුතුමෙක් හම්බුණා අපේ ඉංග්‍රීසි සර් එස්.ටී. පුෂ්පානන්ද මහත්මයා. පුෂ්පානන්ද සර් අපිට කිව්වා යාලා ඉංග්‍රීසි ඉගෙන ගන්න මේ ටින්ටින් පොත් කියවන්න කියලා. ඒ පාර මේ ඒක අර ඉංග්‍රීසි බෑ හරියට. අමාරුවෙන් අර ටින්ටින් පොත අරගෙන මේක ඉතින් අර මේ චිත්‍ර කතා කොමික්ස් නේ තියෙන්නේ. ඕක ඉතින් මේ අමාරුවෙන් කියෙව්වා. මේ තාම තියෙනවා ඒ පොත් ටික රුපියල් 170 ඒ කාලේ ටින්ටින් පොතක් දැන් මගේ රුපියල් 3000ක් විතර යනවා. ඉතින් කොහොම හරි ඒවයින් ඉංග්‍රීසි පොත් කියවන්න චුට්ටක් ආස හිතුණා. පස්සේ එතකොට මම දැන් ඇත්තටම ඒ කාලේ වෙනකොට මම සෑහෙන්න පොත් කියවීමට නැඹුරු වෙලා තිබුණේ. ඉතින් ඔහොම ඉන්න අතරේ මට හිතුණා පොතක් ලියන්න. ඉතින් මේ පොතක් ලියනවා කියන එක කොච්චර අමාරු කාර්යයක්ද කියලා මට හිතුණා. දැන් කතාවක් ගොඩනගන හැටි ඒවා ඉතින් කොහොමද කියලා මට එහෙම ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. මම ඒ පාර කරේ පොත ට්‍රාන්ස්ලේට් කරා. එතකොට මම ටොම් සෝයර් පොත තියෙන මාක් ට්වෙයින්ගේ මම හිතන්නේ පෙන්ග්වින් ක්ලාසික් පොතක් පොඩි සංක්ෂිප්ත පොතක්. ඒක අරගෙන ඒ කාලේ ඉතින් ඔය මේ මලලසේකර ඩික්ෂනරි එකත් ළඟ තියාගෙන ඔය පොතේ පිටුවෙන් පිටුව ට්‍රාන්ස්ලේට් කරා ඉතින්. අර නොතේරෙන වචන වෙනම පොතක ලියාගෙන ඊට පස්සේ ඒ ටික අර පොතෙන් පෙරලපෙනවා. ආර ඉතින් ලොකු කට්ටක් කෑවා මේ වැඩේට. ඉතින් අර ඊට පස්සේ එහෙම පොත් ලියන එකත් මට නිකන් ආස හිතුණා. ඉතින් ඒව කවදාවත් මේ පබ්ලිෂ් උනේ නැහැ. ඉතින් මේ ඒ පොත් දෙක මම හිතන්නේ කොහෙද දන්නේ නැහැ. පොත් දෙකක් මම කරා මේ ලෝනා ඩූන් පොතයි. ඒ දෙකම මම පොඩි එක්සයිස් පොත් දෙක ලියලා මේ ලස්සනට පිටකවරුත් ඇඳලා දුන්නා වගේ යාළුවෙක් කියලා ජීවත් ලක්මල් ගලක්ෂ චිත්‍ර ශිල්පියෙක් ඇඳලා දුන්නේ. ඉතින් මේ දෙක තමයි මම ඉස්සෙල්ලම ට්‍රාන්ස්ලේට් කරේ. කළා ඉතින් ඔය කාලේ මම සෑහෙන පොත් කලෙක්ෂන් එකක් මා ගාව එකතු වුණා. එතකොට සාහිත්‍ය කියනකොට මම ඇත්තට මේ කාලේ ගොඩක්ම මේ ට්‍රාන්ස්ලේෂන් පැත්තට පරිවර්තන පොත් තමයි කියෙව්වේ. මට මේ නවල්ස් කියන ඒවා එච්චර මේ මම ආස කරේ නැහැ. ඉතින් ගොඩක් ට්‍රාන්ස්ලේෂන් පොත් ගොඩක් හොයාගෙන කියෙව්වා. කෝනාන් පොත් තිබුණා මේ ඊට පස්සේ තව තිබුණා මේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා. ඒ වගේ අර ගොඩක් අපි අර විශ්ව සාහිත්‍යයේ සෑහෙන ඉහළින් තිබිච්ච පොත් ටිකක් මට කියවන්න අවස්ථාව ලැබුණා. සහ මම එකතු කරගත්තා. ඉතින් ඒත් එක්කම තමයි මේ පාසල් කාලේ ගෙවුනේ මේ සාහිත්‍ය පැත්තට කියලා. ඉතින් අර මේම අර සමහර මම ඔය මේ ඉති පුවත්පතට ලිපියක් ලියලා නැහැ ඒ කාලේ. හරි. ඉතින් ඒ වගේ මෙහෙම ලොකුවට සාහිත්‍ය එහෙම තිබුණේ නැහැ. නමුත් පොත් කියෙව්වා. අර පොත් ගුල්ලෝ වගේ පොත් පිස්සෝ වගේ පොත් කියෙව්වා ඒ කාලේ. ඉතින් අර ඒකින්ද කොහොමද පොත් කියවනවා කියන එකට මට ලොකු කැමැත්තක් තිබුණා. ඉතින් කොයි වෙලෙත් මේ ඉඩක් ලැබුණු තැන පොත් කියවන්න තමයි බැලුවේ. ඉතින් ඔහොම ඉඳලා ඊට පස්සේ මම A level කරාට පස්සේ ඉතින් A level විභාගයට සූදානම් වෙන්න ඒවත් එක්ක ඉතින් ඔය පොත් කියවන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉඩක් පාඩුවක් ලැබෙන්නේ නැහැ.
කොහොම ඉඳලා ඊට පස්සේ මේ මට ඇත්තටම ඒ පුරුද්ද චුට්ට මගේ අතින් මගේ ඇරලා ගියා. පස්සේ මේ කැම්පස් ගිහිල්ලා ඉතින් ඒ කාලේ ගත වෙනකොට පස්සේ රස්සාවල් වලට ගිහිල්ලා පසු කාලෙක මට ආයෙමත් ඔය සල්ලි ටික කම්බ කරන්න ලැබුණාට පස්සේ මම ආයෙ පොත් ගන්න ගත්තා. ඉතින් ආයෙමත් මම ඊට පස්සේ විවේකයක් ලැබිච්ච වෙලාවට පොත් කියවන්න පටන් ගත්තා. ඉතින් එහෙම තමයි ඉතින් ඇත්තටම මේ සාහිත්‍ය පැත්තෙන් කතා කරොත් නැත්තුව ළමා කාලේ ගැන කතා කරොත් ඉතින් ඇත්තටම මම කිව්වා වගේ මම පාසල් ගිය රාහුල විද්‍යාලයට. ඉතින් මාතරම තමයි මගේ පොඩි කාලේ ගෙවුනේ. ඊට පස්සේ මම කොළඹට ආවා මේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒ වැඩිදුර අධ්‍යාපනය සඳහා. පස්සේ මම කොළඹ සායේ අවට ප්‍රදේශවල රැකියාවල් කීපයක් කරා. ඉතින් ඒ විදිහට තමයි ඉතින් නුවන් ළමා කාලේ ගෙවුනේ. අර අපේ වගේම සාමාන්‍ය විදියට ළමා කාලේ අය එන්ජොයි කරලා තියෙනවා. ඉතින් මේ දැන් ඔය මේ ඉමේෂ් මදුසංක ශිෂ්‍යයා ඉමේෂ් මදුසංක කියන දරුවා වැඩිමහත් වෙලා දැන් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එතනින් විශ්වවිද්‍යාලනුත් එළියට ඇවිල්ලා ඊට පස්සේ වෘත්තිකයෙක් හැටියට වැඩ කටයුතු කරනකොට දැන් අර දැන් ඔබ කිව්වා දැන් මේ පොත ලියනකට වඩා ට්‍රාන්ස්ලේට් කරලා තමයි වැඩේට ෆීල්ඩ් එකට බැස්සේ. අර කිව්වත් වගේ මේ ටොම් සෝයර් ලෝනා ඩෝන් ට්‍රාන්ස්ලේට් කරලා එකෙන් තමයි වැඩේට බැස්සේ. ඉතින් මේ දැන් ඒ වගේ දැන් ඔබ ලේඛනයට මේ විදිහට හරි අත්පොත් තියනවා දැන් ඒ කාලෙදී. ඉතින් ඒ විදිහට ලියන්න අත්පොත් තියලා දැන් මේ ඔයාගේ අයියගේ පළවෙනි පොත නිකුත් කරනවා 1925 Once Upon a Time in Ceylon. ඊට පස්සේ ඒත් එක්කම පරිවර්තන කෘතියකුත් අයියා නිකුත් කරනවා. එතකොට මේ මේ ලේඛකයෙක් සහ පරිවර්තකයෙක් හැටියට මේ ලේඛන ශාස්ත්‍රයට අපි කියන්නේ දැන් මේ රටක් දන්න අයියා නිවුස් එකත් එක්ක එකතු වෙලා ඒ පොත් එක කරනවා. එතකොට මේ රටක් දන්න ලේඛකයෙක් හැටියට එන්න අයියට අඩිතාලම සැකසෙන්නේ මොන වගේ විදියටද? අර මම කිව්වා ගෙනුවන් ඇත්තටම මම පසු කාලෙක දැන් මම රැකියාවල් වල නිරත වෙන කාලෙදිත් මම සෑහෙන පොත් කියවන්න ගත්තා. අරගෙන මේ මට ඉඩක් ලැබෙන ගොඩක් වෙලාවල් මම ඉස්සර නම් කරේ ඔය කොහේ හරි යාළුවෙක් එක්ක කතා බහ කරන රස්තියාදුවක් ගන්න ක්‍රිකට් මැච් එකක් බලලා ෆිල්ම් එකක් බලලා ඔහම තමයි මගේ ඔය ලීෂර් ටයිම් එක ගත කරේ. පස්සේ මම මේ ගොඩක් පොත් කියවන්න නැඹුරුණා. අර පොඩි කාලේ පුරුද්ද ආපහු ඇති වුණා. ඉතින් ඔහම ඉන්න ගමන් මගේ අර ලොකු ආසාවක් තිබුණා පොඩි කාලේ පොතක් ලියන්න. ඉතින් ඒක මේ මට මුල් කාලේදී මම ට්‍රාන්ස්ලේට් කරා. නමුත් ඉතින් ඒ වෙනකොටත් සෑහෙන්න මේ ප්‍රවීණ පරිවර්තක වර්තිකාවන් ඔය පොත් දෙකම කරලා තිබුණා. ඉතින් ඒක පදනමක් නැහැ මම ආයෝක පබ්ලිෂ් කරන්න මහන්සි වෙන එක. ඉතින් ඒකින්ද ඒවා එහෙම මගේ ඇරිලා ගියා. ඉතින් නමුත් අර සිහිනය කියන එක තිබුණා පොතක් ලියන්න ඕන කියලා කවදා හරි. ඉතින් ඒක මහා ලොකු දෙයක් එලවගෙන ගියේ නැහැ මම මේක කරන්න ඕන කියලා. නමුත් මගේ හිතේ ගොඩක තිබුණා. ඉතින් ඒකෙන්ද මම ඔහම මේ පොත් කියව ඉන්න අතරේ මට හිතුණා පොතක් ලියවන්න හොඳයි කියලා. නමුත් ඒකට කොහොමද මේ ලියන කට්ටිය පොත් ලියන්නේ, කොහොමද කතාවක් ගොඩනගන්නේ, කතාවල් වලට සිද්ධිය කියන එක ගලපන්නේ කොහොමද කියන එක ඇත්තටම මට හරි ලොකු පුදුමයක් තිබුණා. ඇත්තට කොහොමද මේ මිනිස්සු මේවා කරන්නේ කියලා. ඉතින් ඒක මේ මම දන්නේ නැහැ ඉතින් මට පුළුවන් කියලා. ඉතින් මම හිතුවා මේක මහා එන අමාරු වැඩක් වේවි. ඉතින් ඒකින්ද මම හිතුවා ට්‍රාන්ස්ලේට් එකක් කරා නම් ලේසි වැඩේ කියලා. හරි. ඒතකොට ඇත්තටම ඕක ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ මට. නමුත් මේ ඔහොම ඉන්නකොට එක දවසක් මම මේ පොතක් ලියන්න කියන අදහස තිබුණා හිතේ. මම ඇත්තටම මේවා හරි අපූර්ව ලියන්න මම මේ අපි හැමෝගෙම හිතේ තියෙන පොඩි කුතුහලයක්. නමුත් අපිට ලොකු දැනුමක් නැහැ ඒ ගැන. නමුත් අපි ආසයි වගේ කතා කියන්නේ පොඩි අර අద్భుත දෙයක් දැනෙන්නේ අපිට මේ මැරිච්ච කෙනෙක් ආයෙ ඉපදිලා මෙහෙම මේ දේවල්. ඉතින් ඔය සබ්ජෙක්ට් එක මගේ පොඩි ආසාවක් තියෙනවා. ඉන්නකොට මේ දවසක් වහින හොඳ හැන්දෑව මම සින්දුවක් දාගෙන හිටියා ලැප්ටොප් එකේ දාගෙන අහගෙන ඉන්නකොට මේ ජේ මිල්ටන් පෙරේරා මහත්තයා පෙරාත්ම ගැලීන ඉන්නකොට මට හිතුණා මේ පෙරාත්ම ගැන හොඳ මාතෘකාවක් කියලා මේ පොතක් ලියන්න.
එතකොට ලංකාවේ ඇත්තටම මේ පුනරුත්පත්තිය කියන මාතෘකාවෙන් පොත් ලියවිලා තියෙනවා යම් තන්තුරකට. නමුත් සෑහෙන්න පොත් ලියවිලා නැහැ සහ ලොකුවට මේ ජනප්‍රිය වෙච්ච පොතක් අපිට එහෙම ලොකුවට මතකට එන්නේ නැහැ. නමුත් මට මතකයි බද්දජි මහින්ද ජයතිලක මහත්තයා සෑහෙන පොත් ලියලා තිබුණා. ඊට අමතරව ප්‍රියංකා අමරතුංග මහත්තයාගේ කුමාරයාමි වගේ පොත් තිබුණා. ඉතින් මට හිතුණා ඒ සබ්ජෙක්ට් එක ගොඩක් ට්‍රෙන්ඩින්. මිනිස්සු ආසයි ඒ ගැන දැනගන්න හොයන්න. නමුත් අර ඒකට ලොකුවට නවල් එකක් එහෙම තිබුණ නැහැ. ඉතින් තියෙනවා බට් එච්චර මේ ලොකුවට ඒක මේ වර්තමාන පාඨක පිරිස අතර එච්චර ජනප්‍රිය මේ නවකතා අතර මට අහුන්නේ නැහැ. ඉතින් අපි මේ බද්දලි මහත්තයාගේ පොත් එහෙම ඈත කාලේ නැවත මුද්‍රණය වුණා. සසරහා වගේම ජයශංකර කරුණාරත්න මහත්මයා මම හිතන්නේ මුද්‍රණය කරා. ඒ වයින් අර පරණ පොත් නැවතත් මතුණා. නමුත් මම පොත ලියන්න මේ හිතපු කාලේ එහෙම තිබුණ නැහැ. ඒ පාර මම හිතුවා මේ පුනරුත්පත්තිය ගැන ලියන්න ඕන කියලා. එහෙම තමා ඇත්තටම මේ ඒ පොත ලියන්න 1925 පොත ලියන්න පදනම වැටුනේ. ඊට පස්සේ ඇත්තටම මම සෑහෙන්න කාලයක් තොරතුරු හෙව්වා. දැන් කොහොමද පොතක් ලියන්න, මොනවද පුනර්භවයට හේතු පාදක වෙන කරුණු මොනවද, මරණින් මතු ජීවිතය කොහොමද තියෙන්නේ, මොනවද ඒ ගැන හොයාගෙන තියෙන කරුණු කාරණා මොනවද, එතකොට ඒ වගේ කතාවක් බිල්ඩ් අප් කරන්න අපිට මොන වගේ සාධකද වැදගත් වෙන්නේ, මොන වගේ පරිසරයක්ද වඩා ලස්සන වෙන්නේ, ඔය කරුණු කාරණා හෙව්ව දිසාහෙන්න පොත් කියවම ජීවිතේට කියවන්න නැති જાතිය පොත් කියව මම මේ විෂය කරුණු ගැන හදාරන්න. ඉතින් මේ අර එහෙම සෑහෙන්න මට මම අවුරුදු 2-3ක්ම මම ඇත්තටම කරුණු එකතු කරා. ඇත්තටම සෑහෙන්න මහන්සි වෙච්ච පොතක් 1925 කියන ඇත්තටම මට හරි සතුටුයි අද ඒ පොත තියෙන තැන ගැන. ඒ වෙච්ච මහන්සිය මේ ඒක වතුරේ ගිහින් නැහැ. මේ එහෙම තමයි ඇත්තටම නුවන්නේකට පදනම වැටුනේ. ඔව් එතකොට ඉතින් මේ ෂයි මේ දැන් එහෙම එකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ලේඛකයෙක් ලේඛන කලාවට අපි දන්න ලේඛන කලාවට පිවිසෙන්නේ එක්කෝ ස්වතන්ත්‍ර ලේඛකයෙක්. එහෙම නැත්නම් පරිවර්තකයෙක්. ඔය දෙකෙන් එකයි. එක්කෝ ලේඛකයෙක් ස්වතන්ත්‍ර ලේඛකයෙක් නැත්නම් පරිවර්තන ලේඛකයෙක්. ඔය විදිහට තමයි අපේ මේ පොත් කබඩ් එකට කියන්නේ යම් පුද්ගලයෙක්ගේ පළවෙනි පොත එන්නේ අන්නේ විදිහට. දැන් මියුසස් ආයතනයේ අයියාගේ පොත් දෙකම එක දවසේ එකම විදිහට තමයි පබ්ලිෂ් වෙලා එළියට එන්නේ. කියන්නේ ලේඛකයෙක් සහ පරිවර්තකයෙක් කියන ලේබල් දෙකම අයියට වදිනවා එකම දවසේ එකම වෙලාවේ. එතකොට මම මෑත කාලෙම දැකලම නැහැ එහෙම සිද්ධියක් මම දන්න කාලය තුල සිදු වෙලා නැහැ ලේඛකයෙක්ගේ එකම ලේඛකයෙක්ගේ පරිවර්තන කෘතියක් සහ මේ එහෙම කෘතියක් එළියට එන එක. ඉතින් දැන් එහෙම ආවට පස්සේ අපි මුලින්ම යමු අයියේ 1925 ගැන කතා කරන්න. මම ගොඩක් ආස කරන පොතක් 1925 පෞද්ගලිකව. මම කොහොමත් මේ ශාන්ත්‍රයේ කතා වලට කැමතියි. මට මතකයි ඒ දවස්වල භූත කතා එහෙම තියෙනවා රෙඩ් වයින් සිල්හෙවන් මන්දිරේ ඒ කතාව. ඊට පස්සේ ඔය කතා ගොඩක් තියෙනවා. අර හොය කියවපු જાතිය පොත් ටික. ඉතින් අරකට නෑ මම 1925 ගැන හිතුවා මම හිතුවා මේක මේ පරණ ගමක තියෙන ගැමී කතා ටික ඒ ටික එකතු කරලා නිකන් ඒ වගේ පොතක්ද දන්නේ නැත්නම් අයිය ගැන දන්නේ කියන්නේ ලොකුවට දන්නේ නැහැ පොත ගන්නකොට. මේ දන කියවුවට පස්සේ මට කතාවේ කියන අර ඇලන්ගේ අයියා සඳමලීගේ ආදර කතාව ඊට පස්සේ අර ඔක්කොටම මට ඒ ලොකේෂන් එක කොහෙද මේ අර මේ මන්දාරම් ගම ඊට පස්සේ වතු යාය දෙක අර ඒ හැංගීම මට කියන්නේ හපුතිලට ගිහිලා නිකන් ඒ පැත්තේ එක නිකන් ඒ පැත්තට ගිහිල්ලා පොත කියවන්න තරම් ඒ ෆීලින් එක ඇඟට වදිනවා. ඉතින් මේ 1925 කොහොමද අයියගේ ඒ වගේ කතාවක්කට වස්තු බීජය සැකසෙන්නේ සහ දැන් අයියා ඒ සම්බන්ධව කෙටියෙන් පැහැදිලි කරා. ඉතින් 1925 ඍජු ගමන්මක ගැන අපි අපේ පාඨකයොත් එක්ක කතා කරොත් මොන වගේද 1925 අයියාගේ අදහසට අනුව? ඇත්තටම අර කලින් කිව්වා වගේ මේ නුවන් මම හිතුවේ ඒ වෙලාවේ සිංහල වර්තමාන සාහිත්‍යයේ තිබිච්ච එක්තරා හිස්තනක් තමයි මේ පරිපත්තිය පාදක කරගත්ත නවකතාවක් කියන එක. ඉතින් අර ඒක අර අපේ කාලේ පාඨක පිරිස අතර ජනප්‍රිය වීම ඇත්තටම ඉතාම සතුටුදායක කාරණාවක්. ඉතින් ඒක ඇත්තටම අර ඔයාට කිව්වා වගේ මම අර මේ ඒක ආරම්භුනේ ඇත්තටම පොත ලියන්න පටන් ගත්තේ අර මම කලින් කිව්ව විදිහට තමයි. ඊට පස්සේ මේ පොත ටිකෙන් ටික ලියාගෙන ගියා මම ඇත්තටම සෑහෙන කාලයක් ලිව්වා. අවුරුදු 1කමාරක් විතර ලිව්වා මම පොත.
ඊට පස්සේ ඇත්තට මම හිතුවෙත් නැහැ ඒ මුලදී මම පටන් ගන්නකොට හිතුවේ නැහැ ඒක එච්චර සාර්ථක විදිහට මටත් ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ මගේ පළවෙනි පොත. ඒ කියන්නේ මට කන්ෆිඩන්ට් එකක් තිබුණේ නැහැ මට මේක මෙහෙම ලියන්න පුළුවන් වෙයි කියලා. මම දැනන් හිතේ නැහැ පොටෙන්ෂල් එක මොකක්ද අන්තිමේදී එන්නේ එළියට එන්නේ කියලා. නමුත් මටත් හරි සතුටුයි අන්තිමට මම ඒක ලිව්වා ඒ විදිහට. ලියලා ඊට පස්සේ මේ කීප දෙනෙකුට දුන්නා කියවන්න. ඒත් මට පබ්ලිෂ් කරන්න ඕන කියලා එහෙම හැඟීමක් තිබුණේ නැහැ ඇත්තටම. ඉතින් ඕකේ තව කතාවක් තියෙනවා මම කියන්න ඊළඟට මේ ඇත්තටම ඊට පස්සේ මම 1925 පොත ලියලා ඊට පස්සේ වයිෆ්ට දුන්නා කියවන්න. ඊට පස්සේ එයා කියවලා ඒ කියන්නේ බොහොම හොඳයි කියලා කිව්වා. ඊට පස්සේ මම දන්නේ යාළුවෝ කීප දෙනෙකුට සහ මගේ ඥාති සහෝදරයන් කීප දෙනෙකුට දුන්නා. ඒගොල්ලෝ කියවලා ඇත්තට මේගොල්ලෝ කිව්වා ඇත්තට මේක පබ්ලිෂ් කරා නම් හරි හොඳයි කියලා. එතකොට එතකම් මට එහෙම ලොකුම අදහසක් තිබුණ නැහැ මේක පබ්ලිෂ් කරන්න ඕන කියලා. ඒ අනුව තමයි ඔය පොත මේ පබ්ලිෂ් කරන තැනකට ගියේ. ඉතින් පොත ඇත්තටම මම ලියලා ඊට පස්සේ මේ පබ්ලිෂ් වෙන කාලේ වෙනකොට ඇත්තටම අවුරුද්දක එකමාරක් විතර කාලෙකුත් ගත වුණා පොත ලියලා ඉවර වෙලා. අපිට කොරෝනා ප්‍රශ්න ඇති වුණා ඉස්සෙල්ලාම ආපු වෙලාවේ. ඒත් එක්කම පොතේ අපි සෑහෙන මේ කීප සැරයක් සංස්කරණ කටයුතු කරා. චන්දික මදුෂාන සහෝදරයා සෑහෙන සහයෝගයක් දුන්නා මට ඒ කටයුතු වලදී. එතකොට ඒ කියන්නේ පළවෙනි පොත හින්දා මගේ සෑහෙන අඩුපාඩුකම් තියෙන නැති. ඉතින් ඒ ටික සේරම බලලා ඉතින් තුන් වතාවට ඇත්තටම මම හිතන්නේ 10 වතාවක් විතර කටපාඩම් කරනකම් කියෙව්වා. කියවලා ආය කියවලා තියෙන අඩුපාඩුකම් සේරම හදලා මේ ඉතින් ඒකට පොඩි කාලයක් ගත වුණා. ඉතින් ඒ process එක යන අතරතුරේ තමයි මම translation එකක් කරන්න හිතුවේ. මේ පොත මේ 1935 ප්‍රකාශනය පත් වෙන අතර ඉතින් මේ ඒ කාලේ ඇත්තටම 1935 අවුට් වෙනකොටම වෙන කාලේ වෙනකොට මට ට්‍රාන්ස්ලේෂන් එක කම්ප්ලීට් කරගන්නත් පුළුවන් වුණා. ඒක හින්දා තමයි ඇත්තටම මේ පොත් දෙකම එකට එළියට ආවේ. එතකොට මේ දැන් 1925න් අයියා ස්වතන්ත්‍ර ලේඛකයෙක් වෙනකොට ස්වතන්ත්‍ර ලේඛක ඊට පස්සේ දැන් ඒකත් එක්කම අයියාගේ තව කෘතියක් එළියට එනවා ඉන්ඩියානා ජෝන්ස් පළඟු හිස් කබල. දැන් ඉන්ඩියානා ජෝන් මේ අපේ ජේම්ස් රෝලින්ස්ගේ කෘති ගණනාවක් ඒ වෙනකොටත් අපේ මංජුල් අයියත් ට්‍රාන්ස්ලේට් කරලා තිබුණා එක්ස්කැවේෂන් ඊට පස්සේ ඇමසෝනියා ඒ දෙකම ට්‍රාන්ස්ලේට් කරලා තිබ්බා ඊට පස්සේ නවමි අක්කා ට්‍රාන්ස්ලේට් කරා සෑන්ඩ්ස්ටෝන්. ඉතින් ඒවත් එක්ක ඔබ දැන් කාලා දැන් නවමි අක්කා වගේම ඔබත් මේ ලේඛන කලාවට මේ ආධුනිකයෙක්. දැන් ජේම්ස් රෝලින් කියන්නේ එතකොට ඒ ශාස්ත්‍රයේ ඉඳපු දක්ෂතම ප්‍රවීණම ඒ වගේම බොහොම ජනප්‍රිය ලේඛකයෙක්. එතකොට දැන් මේ අභියෝගය අයිය බාර ගන්නකොට මොන වගේ අභියෝගයක්ද උනේ ජේම්ස් රෝලින්ගේ පොතක් සිංහලට පරිවර්තනය කිරීමේ අභියෝගය ආධුනික ලේඛකයෙක් හැටියට? ඇත්තටම මේ ජේම්ස් රෝලින්ස් ගැන වෙනම කියන්න ඕන. ඇත්තටම මේ අර මම වාට කිව්වා වගේ මම 1925 පබ්ලිෂ් කරන්න ගිහිල්ලා ඇත්තටම මේ ඒක ලොකු කතාවක්. ඒක පබ්ලිෂ් වෙන තැනට යනකම් ඉතින් මට ඔය කතාවේදී හම්බුණා මේ කවිෂ නදුන් කියන අපූර්ව පුද්ගලයා. ඉතින් කවිෂ බොහොම ආදරෙන් මගේ පොත බාරගෙන බොහොම ඒ කියන්නේ මං හිතුවේ නැහැ ආධුනිකයෙකුට ඒ වගේ අවස්ථාවක් හම්බෙයි කියලා. මොකද ඒ වෙනකොට මට තිබිච්ච අත්දැකීම් බොහොම කටුකයි. මේ ඔය පොත මේ පබ්ලිෂ් කරන්න ගිහිල්ලා. ඇත්තටම පොත පැත්තකට දාලා හිටියේ. මේ ඉතින් ඇත්තටම මේ කවිෂ මට ඒ පොත මේ 1925 මේ බාර අරගෙන මේක අපි ප්‍රොසෙස් කරගෙන යන අතරතුරේ මේ මම ඇත්තටම මියුසස් පොත් සෑහෙන මාගාව තිබුණා. එතකොට ඇමසෝනියා කියන පොතට මම සෑහෙන ආසා කරා. මම ඒක කියපු වෙලාවේ මට මාර විදිහට හිතට වැදිච්ච පොතක් ඒක. ඇත්තටම මම හිතනවා කියවන්නත් ඇති මේ පොත මේ කොච්චර මේ වෙනස් කෘතියක් ලංකාවේ මෑත කාලීන පරිවර්තන කෘතීන් අතර තිබිච්ච මේ හරි අපූර්ව කෘතියක්. විද්‍යාත්මක පැත්ත සහ මේ අර ඇමසන් වනාන්තරය ඇතුලේ යන චාරිකාව. එතකොට ඒ අර විද්‍යාත්මක කරුණු ගැන කොච්චර ස්ටඩි කරලාද රොලින්ස් මේ පොත ලියලා තිබ්බේ කියන එක මට මේ හරි හිතට වැදුණා. ඉතින් මම හිතුවා මේ රොලින්ස්ගේ පොතක් ට්‍රාන්ස්ලේට් කරනම් මරු කියලා. ඉතින් ඔතන තියෙන චැලෙන්ජ් එක තමයි මම රොලින්ස්ගේ පොතක් ට්‍රාන්ස්ලේට් කරන්න යනවා නම් ඇත්තටම ඔයා කිව්වට එක්ස්කැවේෂන් සහ සෑන්ඩ්ස්ටෝම් ඇවිල්ලා තිබුණ නැහැ එතකොට. ඒ කාලේ වෙනකොට.
එතකොට මේ Amazon විතර ඇවිල්ලා තිබුණේ. ඉතින් මංජුල දිසානායක මහත්මයා තමයි ඒක සිංහලට පරිවර්තනය කරලා සිංහල පාඨකයාට හඳුන්වලා දීලා තිබුණේ මේ ජේම්ස් රොලින්ස් කියන මහා ලේඛකයා. ඇමරිකානු ලේඛකයා. ඉතින් මේ මම ඒ පාර දැන් මට පොඩි බයක් තිබුණා. දැන් මම මේක රොලින්ස්ගේ පොතක් කරන්න ගිහිල්ලා දැන් සමහරට නුවන් දන්නවත් ඇති. ඉතින් සමහර ලංකාවේ තියෙන දෙයක් තමයි. ඉතින් සමහර ලේඛක පරිවර්තකයෝ ඉන්නවා. සමහර ලේඛකයෝ Tamanට ලියාගෙන. ඉතින් මේ ඕක දැන් අපි වගේ කෙනෙක් ගිහිල්ලා ඕක කරන්න ගත්තොත් ඉතින් ඕක හොඳ නෑ. ඉතින් අර එතිකල් නැහැ ඒක. කරන්න බැරි නෑ. එතිකල්. ඉතින් ඒක හින්දා මට පොඩි චකිතයක් ඇති වුණේ. මම බොහොම ගෞරවයෙන් කියන්න ඕන මංජුල දිසානායක අයියා. ඇත්තටම මට ඒක බොහොම කැමැත්තෙන් එතුමාගේ ඒ හඳුන්වා දීපු ඒ සීරීස් පොත් සීරීස් එක මල්ලියා ගන්න කිව්වා. අරන් කරන්න කිව්වා ඒ පොත්. මම කවිශහරහා එතුමාට කතා කරේ වෙලාවේ එයා එක්ස්කැවේෂන් කරා ඒ කාලේ මට මේක කරන්න කියලා. ඊට පස්සෙත් පොතක් බාර දුන්නා මල්ලි ඒක කරන්න. කිසිම ඒ කියන්නේ හරිම නිහතමානී විදිහට තමන් සිංහල පාඨකයා අතර ජනප්‍රිය කරවපු ලේඛකයාගේ පොත් අපිට කරන්න කියලා දුන්නා. මංජුල දිසානායක මහත්මයා එතුමාට මම ගෞරවය පළ කරන්න ඕන දැනුත් මේ වෙලාවේ. ඉතින් ඒ අනුව මම ඇත්තටම බැලුවා රොලින්ස්ගේ හොඳ පොතක් මට කරන්න. ඒ අතරේ මම දැන් රොලින්ස්ගේ පොත් ගිහලා වෙබ්සයිට් එකට ගිහලා බලුවා මොනවද තියෙන පොත් කියලා. එතකොට මම දැක්ක ඉන්ඩියානා ජෝන්ස් පොත. ඉතින් ඉන්ඩියානා ජෝන්ස් කියන්නේ මම මාර පුදුම විදිහට ආස කරපු චරිතයක්. ඒ ෆිල්ම්ස් අතරම මම බලලා තිබ්බා මේ වෙනකොට අවුට් වෙච්ච. එතකොට හැරිසන් ෆෝඩ් තමයි රඟපෑවේ ඉන්ඩියානා ජෝන්ස්. හැරිසන් ෆෝඩ් කියන්නේ මම හරිම ආස කරපු නළුවෙක්. ඒ වගේම දන්නවද ටෙම්පල් ඔෆ් ඩූම් කියන දෙවෙනි චිත්‍රපටය ලංකාවේ රූගත කරලා තිබුණා දිනවක හාමිනේ. එතකොට මේ ඒ වගේ කීප දෙනෙක්ම ලංකාවේ අයිරංගනි සේරසිංහ මහත්මිය හිටියා. මේ රඟපාලා තිබුණා මේ සිනමා පටේ. ඉතින් අපි දැන් ලංකාවේ වෙනකොට පාඨකයන්ට මේ ආසන් කෝනාන් වගේ වීර චරිත හඳුන්වා දීලා තිබුණේ. හැබැයි ඉන්ඩියානා ජෝන්ස් කියන චරිතය හඳුන්වා දීලා තිබුණේ නැහැ. මට හිතුණා මේක හොඳ අවස්ථාවක් කියලා මේ රොලින්ස් මහත්මයාගේ කෘතියක්. ඒ වගේම මේ ලෝකේ සෑහෙන ජනප්‍රිය වෙච්ච ෆිල්ම් සීරීස් එකක්. එතකොට ඒ ෆිල්ම් සීරීස් එකේ දැන් වෝල්ට් ඩිස්නි සමාගමෙන් ඔය ඉන්ඩියානා ජෝන්ස් ෆිල්ම් සීරීස් එක හදනකොට යාලා මේ ෆිල්ම් එක අවුට් කරනකොට ඒත් එක්කම එහා පැරලලි දානවා බුක් එක ලොන්ච් කරනවා. යාලා සිලෙක්ට් කරගන්නවා කවුද හොඳ ලේඛකෙක්. ලේඛකයෝ 4 දෙනෙක් තමයි ලියලා තියෙන මේ පොත් 4. ඉතින් ඒකෙන් මම ඇත්තටම ජේම්ස් රොලින්ස් මහත්මයාගේ පොත මට එහෙම යහුනේ. ඇත්තටම ඔක 4 වෙනි පොත මේ පොත් සීරීස් එකේ. අන්තිම පොත. නමුත් ඉතින් මම ජේම්ස් රොලින්ස්ට තිබිච්ච කැමැත්ත සහ ඒකත් එක්ක මික්ස් වුණා ඉන්ඩියානා ජෝන්ස්ට තිබිච්ච කැමැත්ත. ඒ අනුව තමයි මේ පොත පරිවර්තනය වෙන තැනට වැඩ සිද්ධ වුණේ. ඉතින් බොහොම ආසාවෙන් කරපු පරිවර්තනයක්. ඒක හරීම මේ ඇත්තටම මේ ඒ කතාව තුළ ජීවත් වුණා. මම ෆිල්ම් එක බලලා තිබුණා. නමුත් ෆිල්ම් එකට වඩා ෆිල්ම් එකේ කතාව තමයි. නමුත් මේක ඇවිල්ලා මේ ෆිල්ම් එකේ තිර පිටපත ඇසුරෙන් ලියවිච්ච හින්දා ෆිල්ම් එකේ නැති කොටස් පවා තිබුණා. එතකොට අපි ෆිල්ම් එකේදී අපි අර චරිතවල අභ්‍යන්තර ස්වභාවය ගැන දන්නේ නැහැනේ. අර ඒ වගේ ගැඹුරට ඩිස්කස් කරපු තැන් තියෙන පොතේ මේ චරිත මොන විදිහට. ඇත්තටම ෆිල්ම් එක ගැන සම්පූර්ණයෙන්ම අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න පුළුවන්. මම දන්නේ නිවන් කියවද කියලා මේ කරන්න පුළුවන් විදියට ඒ පොත ලියවිලා තිබුණා. ඉතින් ඒකින්ද මේ මම මේ පොත ඇත්තටම මේ පරිවර්තනය කරන මේ හිතුවේ කියුවට පස්සේ මේ කොහොම හරි ඉතින් ඇත්තටම මට 1925 මේ ප්‍රකාශනයට පත් වෙන වෙලාවෙදිම ඉන්ඩියානා ජෝන්ස් නොත් මට කම්ප්ලීට් කරගන්න ඇත්තටම හැකියාව ලැබුණා. ගොඩක් ආසාවෙන් කරපු ඉඳන් මම ඒකට සෑහෙන කැපවීමක් කරා. ඒ වෙච්ච මහන්සිය දවස් ගණන් නිදිමරන් කරපු මහන්සිය මේ ඇත්තටම මේක පළදරුවා කියලා හිතන්න පුළුවන්. පොත් දෙකම එකම අවස්ථාවක කවිෂට සෑහෙන මම ස්තුති කරන්න ඕන. ඒ වගේ අවස්ථාවක් මට ලබා දුන්නට මම හිතන්නේ ලංකාවේ කිසිම කෙනෙක් ලේඛකෙක් නැහැ ඒ වගේ මේ ට්‍රාන්ස්ලේෂන් එකක් එක්ක ස්වතන්ත්‍රයක් එක වෙලාව එළියට දාපුනේ. මම දන්න තරමට. ඉතින් ඒක ලොකු අවස්ථාවක්. ලොකු ආඩම්බරයක්. පළවෙනි පොත් දෙක ෆස්ට් ටයිම් මේ වගේ දෙයක් කරන්න මේ මට අවස්ථාවක් ලබා දීපු ගැන ඇත්තට මේ උසස් සහ කවිෂට තෑන්ක් කරන්න ඕන මම ආයෙම. මේ අය කිව්වත් වගේ ජේම්ස් රොලින්ස් කියන්නේ තාමත් මේ අර දක්ෂ ලේඛකයෙක් සහ මම ඇමසෝනියා කියුවා එක්ස්කැවේෂන් මට කියවන්න ලැබුණේ නැහැ. අයගේ පණුවිස් කබල තමයි ඊළඟට කියුවේ. මේ සෑම්ස්ටෝම් මම ගත්තා. ඒකත් කියවලා ඉවර කරා. සෑම්ස්ටෝම් මට කොහොමද අන්තිමට කියවන්න හම්බුනේ යාළුවෙක් ඉල්ලගෙන ගියා පොත. කොහොමද අර ජේම්ස් රොලින්ස්ගේ කතාවලට කොච්චර අසද කිව්වොත් මම ඊට පස්සේ මේ තව පොතක් මම ඉංග්‍රීසි PDF එක හොයාගෙන කියවන්න ගත්තා. Altar of the Eden කියලා අර Eden ගේ අල්තාරය කියලා එකක් තියෙනවා. ඒක මම ටිකක් අර
සමහර තැන් වල ට්‍රාන්ස්ලේට් කර කර වගේ කියවුවා දැන් තාම කියවගෙන යන ගමන් ඉන්නේ අර ඒක රිසර්ච් එක අර විද්‍යාවයි තාක්ෂණයයි ඊට පස්සේ ඒකට අර ඓතිහාසික දේවලුත් කලවම් කරලා මැජික් වගේ දේවල් ඔක්කොම මික්ස් කරලා ඒක මාර කෙමිස්ට්‍රි එකක් තියෙන පොත්වල. ඉතින් දැන් අර අයියා මතු කරපු කාරණේත් අපි කලින් අපි සංවාදවලත් අපි ගොඩක් තැන්වල මතු කරපු සංවාදයක් තමයි මේ කාරණේ. දැන් අපි දන්නවා ලංකාවේ ආධුනික ලේඛකයෙක්ට පොතක් පබ්ලිෂ් කරගන්න එක ගොඩක් අමාරු කාර්යයක්. දැන් අපි මීට වසර කිහිපයක් ආපස්සට ගිහිල්ලා බැලුවොත් ඒක ගොඩක් වෙලාවට අලුත් පුද්ගලයෙක්ට ඉම්පොසිබල් ටාස්ක් එකක්. අලුතෙන් පොතක් අර අපි කියන වගේ කෙනෙක් උඩින් කනෙක්ෂන් එකක් නැතුව අර මේ කෙලින්ම ගිහිල්ලා මේ අපි පබ්ලිෂර්ව හම්බ වෙලා මගේ පොතක් තියෙනවා මෙහෙමයි කියලා අර කොච්චර හොඳ පොතක් වුණත් ඒක අනාගතේ මාස්ටර්පීස් එකක් වෙන්න පුළුවන් ලෙවල් එකේ පොතක් වුණත් ගන්නෙ නෑ අර එහෙම කල්චර් එකක් ලංකාව ඇතුළේ ගොඩනැගිලා තිබුණා. ඒක කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක අනිවාර්යයෙන් එහෙම කල්චර් එකක් තිබුණා. මොකද වර්තමානයේ වෙද්දී ඇත්තටම කියන්න සතුටුයි කර අපි මංජුලියත් එක්ක කරපු සංවාදෙදිත් අපි මතුවෙච්ච කාරණේ තමයි ඒක මේ වර්තමානයේ වෙද්දී මේ තත්ත්වය ගොඩාක්ම දුරට බැහැර වෙලා තියෙනවා. ඒක ගොඩාක් මම දකින අපි දකින විදිහට ගොඩාක්ම මේ සාධනීය මට්ටමක්. ඉතින් අයියා කියපු කතාව නිවුසස් එක දැන් ඇත්තටම නිවුසස් ආයතනය කියන්නේ වර්තමානයේ බිහිවෙච්ච නව අලුතෙන් බිහිවෙච්ච ආයතනයක්. ඉතින් ඒ ආයතනෙත් එක්ක දැන් වර්තමානයේ අපි දකිනවා ඒක අර මම මෙතන නිවුසස් ආයතනයට කඩේ යාමක් නෙමෙයි මේ කරන්නේ. අර පෞද්ගලිකව සාමාන්‍ය අර නිවුසස් පොතක් ගෙවුවොත් අනිවාර්යෙන් ඒක තමන් ගන්නවා. අර ඒ තැනටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ ගමනත් එක්ක නිවුසස් ආයතනෙත් එක්ක අයියා මේ අයියාගේ ග්‍රන්ථකරණයට යොමු වෙනවා. ඉතින් ආධුනික ලේඛකයෙක් විදිහට මේ පොත් ප්‍රකාශක ශාස්ත්‍රයට පිවිසුනාට පස්සේ ඒ කතාව මොන වගේද අයියාගේ? අපි ඊගම් ටිකක් කතා කරමු. ඉතින් හරි අපූර්ව කතාවක් කර මම කිව්වා වගේ ඇත්තටම ඔය දැන් 1925 පොත ලියලා මම මේ පොත ප්‍රකාශනයට පත් කරගන්න ඔගේ තව පොඩි කතාවක් තියෙනවා ඊට කලින් 1925ට කලින් 1925ට කලින් මම ට්‍රාන්ස්ලේෂන් එකක් කරා පොතක් මම කියවපු ඉංග්‍රීසි පොතක් ඇත්තටම හරි මාස කර මම ඒ පොතේ නම කියන්න කැමති නැහැ මේ ඒ පොත මම මේ ට්‍රාන්ස්ලේට් කරා සෑහෙන පිටු 500 ගානක පොතක් ඒක බොහොම හිමින් මම මේ කාලයක් අරගෙන ඉතින් ඒක මම ඇත්තටම කොහෙද සඳහන් කරලා නැහැ මේ කතාව. එතකොට මට මේ සාහිත්‍යයේ කොහොමද මේ පොත් පබ්ලිෂින් ගැන ඒවා ගැන අපිට අවබෝධයක් නැහැ. අපි ඇවිල්ලා පාඨකයෝ විතරයිනේ මල්ලි එතකොට අපි පොත කියවනවා පොත කියවලා මේ පොත හොඳයි ලස්සනයි පරිවර්තනය කරලා බලන්න. ඉතින් මම පොත පරිවර්තනය කරාට පස්සේ මම හිතුවා මේක පබ්ලිෂ් කරන්න. එතකොට මම අරවට කලින් කිව්වා වගේ ඉතින් මේ පොත පරිවර්තනය වෙනවා එතකොට. එක්තරා ලේඛකතුමෙක් අතින් පරිවර්තනය වෙලා අවුට් වෙන්න ඒක ප්‍රී ඕඩර්ස් උත් අරගෙන ඉතින් ඒ පාරම පොත පැත්තකට දැම්මා. හරි. දැනුත් තියෙන මාගාව print කරලා මම ලියපු එක මම මේ ආසාවට ළඟ තියන් ඉන්නවා. මහන්සිලා ලියපින් ඉතින් කවදාවත් පබ්ලිෂ් වෙන්නේ නැහැ. ඉතින් මේ මොකද මේ අර අපිට තිබුණ නැහැ අවබෝධයක්. දැන් සාමාන්‍යයෙන් පොතක් පබ්ලිෂ් කරනකොට අපි කොපිරයිට්ස් ගන්න ඕන. කොපිරයිට්ස් ගන්නකොට අරගත්තට පස්සේ තව කෙනෙක් ඒක කරවතින් කරන්න බෑ නීතිය හැටියට. එතකොට දැන් අර මම අර කාර්යයට නිරත වෙන්න කලින් මම ප්‍රකාශකතුමෙක් කරා ඒකට කොපිරයිට්ස් ගත්තා නම් ඒක මේ එහෙම වෙන්නේ නැහැ. ඒ මහන්සිය අපත යන්නේ නැහැ. ඉතින් ඒක ඇවිල්ලා හොඳ පාඩමක් ආධුනිකයෙකුට. දැන් මට මතකයි මම ඊයේ පෙරේදා පොතක ෆොටෝ එකක් මම කියවන ගමන් දැම්ම පොතක් The President is Missing කියලා බිල් ක්ලින්ටන් මහත්මයා සහ මේ ජේම්ස් පැටර්සන් ලියලා තියෙන්නේ. මට මල්ලි කෙනෙක් දානවා මැසෙන්ජර් එකේ අයියෝ ඔය පොත ට්‍රාන්ස්ලේට් කරනවද කියලා. මම අය ඔබ කරනවද කියලා. ඔව් අයියෝ මම කරනවා. ඔයා කරනවා නම් කරන්න කමක් නැහැ මේ මම නවත්තන්නකෝ. මම කිව්වා නෑ මල්ලි බෝක කරන්න. ඔයා හැබැයි ෆස්ට් ඔක කරන්න කලින් ඔයා ගන්න පබ්ලිෂර් කෙනෙකුට කතා කරලා ඔයා ඔකේ කොපිරයිට්ස් ගන්න අරගෙන කරන්න කියලා. හරි. මේ මල්ලි මගේ දැන් සමහරට බලයි මේක. මේ මම එයාට එවෙලෙම කිව්වා දවසක්වත් ප්‍රමාද වෙන්න එපා ඔය වැඩේ කරන්න. මොකද වෙන කෙනෙක් කරොත් ඔයාගේ මහන්සි අපතේ. ඉතින් ඒක එක කතාවක්. ඉතින් ඔය මේ ග්‍රන්ථ ප්‍රකාශනය සහ ඒ කියන්නේ ඇවිල්ලා මේ ග්‍රන්ථකරණයත් එක්ක ප්‍රකාශනය කියන එක දෙක එකට බැඳිලා යන දෙකක්නේ. අපි පොතක් ලියලා ඒක ප්‍රකාශනයටපත් කරන්න හිතාගෙන පොතක් ලියනවා නම් අපිට ප්‍රවේශම් වෙන්න ඕනේ. දැන් අපි ස්වතන්ත්‍රයක් ලියනවා නම් ඒක වෙනවා. නමුත් අපි මේ ට්‍රාන්ස්ලේෂන් එකකට යනවා නම් අපිට සෑහෙන්න පරිස්සම් වෙන්න ඕන. මම ওই දෙකම කරපු ඉඳන් මේ කියන්නේ. මේ සෑහෙන්න පරිස්සම් වෙන්න ඕන තැනක් තමයි ඒක. ඉතින් මම ඊට පස්සේ ඒක පැත්තකට දාලා මම ස්වතන්ත්‍රය ලිව්වා. ලියලා මම ඊට පස්සේ මම පටන් ගන්න ඉතින් තමයි මේ ඊට පස්සේ 2035 ලියලා මම ඇත්තටම දැන් අර කියවපු කට්ටිය මට කිව්වට පස්සේ මේක print කරා නම් හොඳා කියලා මේ ප්‍රකාශනෙ පබ්ලිෂ් කරා නම් හොඳයි කියලා
ඊට පස්සේ මේ මම try කරා ඔකට publisher කෙනෙක් හොයාගන්න. ඉතින් අර මමට කිව්වා වගේ අපි ඇවිල්ලා රට කියන්නේ මුල් අවස්ථාවේ. ඉතින් මම දැනන් හිටියා ලංකාවේ ප්‍රකාශන සමාගම් කිව්වම ලොකු සමාගම් කීපයක්. ඉතින් ඒ ලොකු සමාගම් කීපයකට මම ගියා පොතක් තරම්. කීපයක් දෙකක් වගේ. ඉතින් ඊට පස්සේ මට පොත ඊට පස්සේ ඒගොල්ලන්ගේ අර තියෙන ජජ් බෝඩ් එක මේ ජජ් බෝඩ් එකට මට මතකයි සේනාරත්න මහත්මයාගේ වැඩසටහන මම අහන් හිටියා එදා. එතුමා කිව්වා අපූර්ව කවුරුදු 20කට විතර කලින් ඊටත් වැඩි මං හිතන්නේ. මේ එතුමා මේ ගියාම අර මං හිතන්නේ මංජුලේ ඉන්නවද දන්නේ නැහැ මේක අහගෙන මේ ඇත්තටම පබ්ලිෂින් කම්පැනි එක මොනව හම්බෙන්නවත් බෑ අපිට ඒ කාලේ. ඉතින් මම ඔය ගිය කම්පැනි එකෙත් එහෙම තමයි. හරි. ඉතින් ගිහිල්ලා මම ඉතින් ඒතර පබ්ලිෂින් මැනේජර්ට දුන්නා පොත. හරි අපේ බෝඩ් එකක් තියෙනවා පුතා අපි මේක අරගෙන බලලා කියවලා දෙන්නම් කියලා. මොකද්ද කරන්න කියලා බාරගත්තා. පාරෙන් කේදාසේ මට ලියුමක් ආවා මේ ඔබගේ මේ කෘතිය වර්තමාන වෙළඳපොළ තත්ත්වයන් යටතේ ප්‍රකාශනයපත් කිරීමට නොහැක කිය. ඒ කියන්නේ මොකද්ද පිටු 500 පිටු 600ක පොතක් එතකොට ඒක. පිටු 600ක පොතක් නවක ලේඛකයෙකුගේ විකුණන්න බෑ කියලා තමයි කියන්නේ මේ ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම. ඉතින් නොකේ යථාර්ථය. දැන් වා පොතක් ලියාගෙන ගියාම ඉස්සෙල්ලාම මේ පොත පිටු 200ක් නම් ඔන්න සමහරට වැඩි. ඉතින් ඒක හරි ව්‍යාපාරික පැත්තකින් නේ. නමුත් රිස්ක් එකක් ගන්න කැමති සමාගම් මම දන්නේ කාලයකට කලින් තිබ්බද කියලා. හැබැයි වර්තමානයේ හරිම සතුටුදායක තැනක් තියෙනවා මේ දැන් බිහි වෙනවා නේ. ඒ වගේ ප්‍රකාශන සමාගම් යූසර්ස් කියන්නේ මම හිතන්නේ ඒ ට්‍රෙන්ඩ් එක පටන් ගත්ත මිනිස්සු. බය නැතුව ආධුනිකයන්ට අත දීලා ආධුනිකයන්ගේ මොනවද වෙලා මේ හැමතිස්සෙම අර මේ සාම්ප්‍රදායික රටාවෙම දුවන්නේ නැතුව මේ ලංකාවේ අත නොතියපු අර හිස්තැන් තිබුණා සාහිත්‍ය ශාස්ත්‍රය. අපි එක ශානරයන් ගත්තොත් අතටත් අපි ලංකාවේ තියෙනවනේ අඩුපාඩු තියෙන තැන් අద్భుත ශානරය හොරර් පැත්ත ඇක්ෂන් ත්‍රිලර්ස් නැහැ අතරම දැන් පටහිර තියෙන බහුතරයක් තියෙන ඇක්ෂන් ත්‍රිලර්ස් වගේ ඒවා ලංකාවේ දියෙවෙන්නෙම නැහැ සිංහල භාෂාවෙන්. ඉතින් අර ඒ අඩුලුහුඩුකන් තොරණ සහ වර්තමාන තරුණ පරම්පරාව පාඨක පිළිස් ඇවිල්ලා අපි දැන් ඇමරිකාවේ ෆිල්ම් එකක් රිලීස් වෙනකොට අපි ඊට පහුවෙනිදා ලංකාවේ ඉඳන් ඒක බලනවා. ඇමරිකාවේ බෙස්ට්සෙලර් නිව්යෝක් ටයිම්ස් බෙස්ට්සෙලර් ලිස්ට් එකේ පොත එහෙ ට්‍රෙන්ඩින් වෙනකොට අපි මෙහෙන් කොහෙන් හරි හොයාගෙන කියවනවා. ඉතින් ඒ තරම් අර ලෝකේ අපේ ළඟට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපි තාම සිංහල සාහිත්‍යය කියලා මොකක්ද දුවන්නේ? අර සම්මාන ටිකක් දෙන මොඩල් එකක් පස්සේ ඔන්න ඕකට පොත් ලියලිය දුවනවා. පෞල් සංස්ථාව වටේව මොනවා හරි ඔය තියෙනවා සම්ප්‍රදායික ඒ මොඩල් එකට තමයි ලියන්නේ ඈ අර අපි ටච් නොකරපු ගොඩාක් හිස්තැන් තියෙනවා මේ ලස්සන මාතෘකා තියෙනවා. ඉතින් ඒවට කවුරුවත් අත තියලා නැහැ මොකද සම්මාන ගන්න බෑ. හරි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ ට්‍රෙන්ඩ් එක මේ දැන් ඊට අවුරුදු 2-3ක ඉඳන් වෙනස් වෙන බව බොහොම සතුටුයි. ඒක දකින්න. පොත් කියවන මිනිස්සු විදියට නේ. අපි ලියන්න කලින් කියපු මිනිස්සු මම පොත් එකයි ලියලා තියෙන්නේ. මම නමුත් පොත් කියවනවා නොසෑහෙන්නේ. එතකොට අපිට හරි දැන් මෙතන දිනමාව නොකියපු පොත් ගණනාවක්. මේ සියල්ලක්ම ඒ කියන්නේ අපි ඉස්සර ඔය වගේ පොතක් ගන්නෙ අවුරුද්දකට එකයි. මොකද ඒ අපි ආස කරන ට්‍රෙන්ඩ් මේවා නැහැ. නමුත් දැන් බලන්න කොච්චර බිහි වෙනවද ත්‍රිලර්ස් එක එක සබ්ජෙක්ට් ගැන ලියවෙච්ච ඒවා. එක එක ස්පෙෂල් දැන් මෙතෙක් කල ලංකාවේ නොලියවිච්ච දේවල් බේස් කරගෙන ලියපුවා. දැන් රහස් පරීක්ෂා කතා කිව්වට දැන් මරකත පිළිවා කියන්නේ නැතිදු කියලා පොඩි මල්ලෙක් කියලා තිබුණේ. තාම මං හිතන්නේ කැම්පස් එකේ ළමයා බලන්න කොච්චර එයා ඒක ගැන ස්ටඩි කරලා ඒ බෑග්ග්‍රවුන්ඩ් එක හදලා කොහොමදනේ. ඉතින් ඒ වගේ ලේඛකයෝ බිහි වෙනවා. ඉතින් ඒ වගේ ලේඛකයෝ හිටියා ලංකාවේ නොහිටියේ නෑ. ඒ මිනිසුන්ට එන්න පාරක් තිබුණේ. මොකද්ද පාර හොයාගෙන ආවම කියනවා මාකට් එකේ බලලා පොත් විකුණන්න බෑ කියලා ඒක පැත්තකට දානවා. ඈ උන් යනවා ආයෙත් මලාට පොතක් ලියන්නේ නෑ. පොත විදි කළා දාලා ලියපු පොතක් නෑ මිනිහත් නෑ. හැබැයි අර කවිෂ බය නැතුව ඔයාට කියන්න ෆස්ට් ටයිම් මගේ පොත 2000ක් print කරන්න කවිෂානට මම ඔයාට පිස්සුද කියලා. ඈ ඔක විකුණන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයා බය වෙන්නවා එන්න බලන්න පොත යන හැටි කියලා. මොකද ඒ සෙන්ස් එක දිනනවා මේ මිනිස්සුන්ට. මේ මිනිස්සු පොත් එක්කම ඉන්න කට්ටිය. උන්චි කාලේ ඉඳන් පොත් කියවලා මේ මිනිස්සු පොත් වලට ආදරය කරලා ලංකාවේ සාහිත්‍ය දෙන හිඩස් ඒගොල්ලෝ අඳුරගෙන තිබුණා. එතකොට ඒ හිඩස් පුරවන්න ඕන මිනිස්සු හොයාගන්න ඒ මිනිස්සුන්ට ඒ අර
සෙන්ස් එක එනවනේ. ඉතින් මට තේරිච්ච දේ මං කිව්වේ මම අර ඔයා කිව්වා වගේ මම කාටවත් කන්න මම ඉතින් මගේ ප්‍රකාශයට කඩේ යනවා. ඒක මේ කඩේ යමන්න නෙවෙයි මම මිනිස්සයා කරපු දේ හොත කියන්න ඕන මම මොකද දුන්නනේ. එයා කිව්වේ නෑනේ ඔබේ පොත විකුණන්න බෑ මේ මොකතරම් ඵලයන් කිය. හරි. ඒකයි ඉතින් ඒක ඇවිල්ලා බොහොම මේ වටින දෙයක් මම හිතන්නේ. ඒ වගේ අලුත් මිනිස්සුන්ට අත දීලා මජං කියලා කතා කරලා මේ සුහදව කතා කරලා අපිට අපේ තියෙන අඩුපාඩුකම් පෙන්නලා දීලා එතකොට කොහෙන්ද ඒව හැදෙන්න ඕන කියලා පාත් එක පෙන්නලා දීලා අර ලංකාවේ සාහිත්‍යයට යම්කිසි අලුත් දෙයක් අඳුන්වලා දෙන්න මේ දරන උත්සාහයක් තමයි මිනිස්සු මේ කරන්නේ. ඒක තව මියුසස් විතරක් නෙවෙයි වර්තමානයේ තව සමාගම් අලුතෙන් බිහි වෙනවා ඒ ට්‍රෙන්ඩ් එකේ. අලුත් ලේඛකයෝ ගොඩාක් ඉන්නේ. දැන් ඔයාලට බැලුවොත් Facebook කියන එක ඇත්තටම සමාජ මාධ්‍යවල Facebook ප්‍රමුඛව දැන් ඇත්තටම ලොකු ප්ලැට්ෆෝම් එකක් තියෙනවා මේ වගේ මිනිස්සුන්ට ඉස්සරහට එන්න. ඒ කියන්නේ ප්‍රකාශකේ කරහා නෙවෙයි තමන්ගේ පොතක් ලියලා තමන් කතෘ ප්‍රකාශනයක් විදියට දැම්මත් එයාලට ඔපචුනිටි එක තියෙනවා ඒ පබ්ලිසිටි එක ගන්න. සහ ඒගොල්ලොන්ට තමන්ගේ දේ දෙන්න. ඔක එක එක මිනිස්සු එක එක විදියට අර්ථ දක්වනවා. මාකටිං කියනවා අරකයි මේකයි කියනවා. නමුත් මේ ප්ලැට්ෆෝම් එකේ තමයි ඒක කරන්නේ. හරි? ඒ අවස්ථාව මේ මිනිස්සුන්ට ලැබෙනවා. ඒ අවස්ථාව දෙන්න සූදානම් ප්‍රකාශකයන් පිරිසක් බිහි වෙලා ඉන්නවා. ඒ මිනිස්සු ඒ අලුත් මිනිස්සුන්ගේ ඒ අවස්ථාව අරන් දෙනවා සහ අර ලංකාවේ සාහිත්‍යයේ තිබිච්ච හිඩස් ටික පුරවනවා. ඉතින් ඕක ඉස්සෙල්ලාම කරනකොට ගල් මුල් සේරම ගහනවා. මෙන්න මේක කන්න යනවා අධිරාජ්‍යවාදය ගෙනල්ලා මේකට ගහනවා අරකයි මේක හැමදේම කියනවා. නමුත් අධිරාජ්‍යවාදයේ මේක තමයි යථාර්ථය මේ ලෝකේ ගෙනල්ලා පෙන්නන්නේ මෙහාට. මේ ලංකාවේ සාහිත්‍ය මෙතෙක්කල් නොතිබිච්ච දේ තමයි මේ ලෝකෙ ගෙනල්ලා දීලා තියෙන්නේ. ඕක මේ සාපේක්ෂයි. ගන්න මිනිස්සු ගන්නම නැති මිනිස්සු නෑ. නමුත් අර ලංකාවේ හිටපු අර හැංගිලා තිබිච්ච මිනිස්සු කීප දෙනෙක් අනාගතයේ ඒවි නේ. හැබැයි අර සම්මානලාභී හැමදාම පොත ලියනකොට මෙන්න මෙයාගේ පොත තමයි සම්මානට එන්නේ මෙයාගේ පොත තමයි හොඳ පොත කියලා මෙයාගේ පොත ගහුවොත් අපිට පොත් 1000ක් විකුණන්න පුළුවන් කියලා එහෙම ගහන කම්පැනිස් නෙවෙයි මං හිතන්නේ. ඉතින් අර ඒ වගේ කම්පැනිස් බිහි වෙච්ච එක මේ මම එක කම්පැනියක් මේකට මේව කරන්නේ නැහැ. මේ ඇතරම මේ එක කම්පැනියක් මේව කරන්නේ නැහැ. මේ ඒ වගේ වර්තමානයේ අලුතෙන් බිහි වෙච්ච සියලුම බහුතරයක් අර අතීතයේ තිබිච්ච ක්‍රමේ වෙනස් කරගෙන යනවා දැන්. පාඨකයන් එක්ක සුහදව වැඩ කරලා ඊට පස්සේ කතුවරුන් එක්ක සුහදව වැඩ කරලා ඒත් එක්කම හොඳම දේ තමයි මේ පරිවර්තන කෘතියක් වගේ දෙයක් මේ එළියට දාන්න කලින් ඒගොල්ලෝ ගන්නවා මේ මොකක්ද ඒකට කියන්නේ මේ ඔතොරයිසේෂන් ගන්නවා නේ හිමිකම් ගන්නවා මේ ඉතින් ඒක බොහොම මෑත කාලේ තමයි ට්‍රෙන්ඩ් එක පටන් ගත්තේ. ඉතින් ඒක මම හිතන්නේ අපි වගේ ලේඛකයන්ට ලොකු දෙයක් ඉතින් මම අර කියාගෙන ආපු කතාව තමයි ඇත්තටම මම කලකිරුණා මම පොත print කරන්න ගිහිල්ලා publish කරන්න ගිහිල්ලා. ඉතින් නමුත් අර වගේ බොහොම හමු විදියට මට ඒ අවස්ථාව ලැබුණා නිවුස් සරහා. ඉතින් ඒ විදියට තව ඉස්සරහටත් මම වගේ අලුත් ලේඛකයන්ට අවස්ථාව ලැබේ. ඉතින් ඒක බොහොම හොඳ දෙයක් වර්තමානයට ගත්තාම අපි මේ මීට කාලයකට කලින් ඒක තිබුණා. මම හොඳටම දන්න දෙයක් තමයි මංජුල් සේනරත්න මහත්මයා දා කිව්වත් එතුමා පොත් ලියන එක නවත්තලා හිටියා ප්‍රංශයට. මොකද මේ ওই පබ්ලිෂින් වල තිබිච්ච ගැටලු හින්දා. ඉතින් ඒ වගේ ඒ කියන්නේ ඔයා හිතන්න නුවන් මේ වගේ ලේඛකෙක් මේ ඒ වගේ කලකිරිලා මේ මිනිස්සයා පොත් ලියන එක නැවැත්තුවොත් නේ ඒක ඇත්තටම මේ පාඩුවක් සාහිත්‍යයට පාඩුවක්. ඉතින් ඒ අර ඒ අවස්ථාව ලැබෙන එක හරි වටිනවා. මම හිතන්නේ පෞද්ගලික මේක වගේ පෞද්ගලික මතේ මේ මෙහෙම මම කියන්නේ මේ එහෙම ලොකු කම්පැනිස් වලින් එහෙම කරන්නේ නැහැ කියලා කරනවා. වට ඉතින් මගේ අත්දැකීම ඕකයි. මේ සහ මම දකින්න දේ මෑත කාලීනව අලුතෙන් බිහි වෙච්ච සමාගම හරහා නවකයන්ට ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඔව් අය දැන් කිව්වත් මේ කතාවට මම සම්පූර්ණ එකඟ වෙනවා. මොකද දැන් අර අපි කාලේ දැන් අපි ඉස්කෝලේ යන කාලේ වගේ ගත්තට පස්සේ කියවන්න තිබිච්ච පොත් ටික අර සීමිත ඇත්තරම දැන් අර එදාස රයිඩ් හැගාඩ් මහත්තයාගේ පොත් ටික කරුණාතිලක මහත්මයා පරිවර්තනය කරා. තව ඩීමන් ආනන්ද මහත්මයාගේ පොත් ටික තිබ්බා. ඩේවිඩ් කරුණාතිලක මහත්මයා අර බොහොම සීමිත ටිකක් විතරයි තිබ්බේ. අර ඒත් ලංකාවේ ස්වතන්ත්‍ර නිර්මාණ හරි අඩුයි. කියන්නේ අපේ බුක් ෂොප් එකකට උනත් ටවුන් එකේ තිබිච්ච බුක් ෂොප් එකකට බුක් ව්‍යායකකට ආවත් අර
ටීචර් ඇත්තටම පොත් නැහැ කියවන්න අර ඒ ශානර වල පොත් නැහැ කියවන්න අර අපි හැමදාම ඒ කියවන ටික කිව්වට පස්සේ අර එතනින් එහාට යන්න නැහැ ශානර කතාව ඒ කතාවද වර්තමානයේ ඒකට සාපේක්ෂව අපි ගොඩක් දැන් මුහුණු පොත හරහා ලියුකෝ බිහි වෙනවා ඒගොල්ලෝ තමන්ගේ පොතක් ප්‍රකාශය කරන මට්ටම දක්වාම යනවා ඒදී මම දකින ඇත්තටම අර අයියා කියපු කතාවට එකඟ වෙනවා වර්තමානයේ බිහි වෙන ගොඩක් ප්‍රකාශන ආයතන අර ලේඛකයාට සුහදශීලීව සලකලා අර ලේඛකයා ඉදිරියට අරගෙන යන ගොඩක් අපකප්ප වෙන ආයතන බොහොමයක් වර්තමානයේදී දකින්න තියෙනවා. අර ඒ කාලේ තිබිච්ච අර ප්‍රකාශන ආයතන වල ආධිපත්‍ය අර වර්තමාන වෙනකොට සම්පූර්ණයෙන්ම වගේ බිඳ වැටලා කියන එක ඒක ගොඩක්ම කියන්නට ඕනේ. ඉතින් දැන් ඒකත් එක්කම මට අයියගේ දැනගන්න තියෙන ඊළඟ ප්‍රශ්නේ අසහාර ගැන මොකද කියන්නේ අපිට? අසහාරනේ අසහාර ළඟදී මේවි මේ ඇත්තටම අසහාර කියන්නේ ඒක ඇවිල්ලා 1900 දැන් මගේ දෙවෙනි ස්වතන්ත්‍රය. එතකොට ඒක මේ ඇත්තටම මට ඕනුනේ 1925ට වඩා හාත්පසින්ම වෙනස් එකක් ලියන්න. එතකොට මේක ඇවිල්ලා බුද්ධ්‍යංශ මෙහෙයුමක් ගැන තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා ඇක්ෂන් ත්‍රිලර් එකක්. ත්‍රිලර් ස්ටෝරි එකක්. අරක ඇවිල්ලා රොමාන්ස් හොරර් පැත්ත මං මිස්ට්‍රි පැත්තට තිබිච්ච එකක් ශාන්රේට අයිති වෙන එකක් 1925 කියන්නේ. ඉතින් අසහාරා ඇවිල්ලා එක්තරා විදියක මම ගත්තේ පොඩි රිස්ක් එකක් සහ මේ මොකද මම ඇවිල්ලා එක පොතයිද තාම දීලා තියෙන්නේ ස්වතන්ත්‍ර. එතකොට මා වටා ඉන්න ගොඩක් පාඨක පිරිස 1925 බැඳිච්ච පිරිසක් ඉන්නේ. ඒ පිරිස සමහරට මගෙන් ඒ වගේ පොතක් බලාපොරොත්තු වෙයි. නමුත් මේක ඊට වැඩිය වෙනස්. ඒක ඇවිල්ලා මම හිතනවා ඒක අපිට මම අර වාට කලින් කිවෙනුවන්නේ මේ අපේ තියෙනවා සිංහල සාහිත්‍ය අර හිස්තැන් ගොඩක්. මට ආසයි අර එක එක පැතිවලට ටච් කරන්න. මම මේකයි බැලුවේ දැන් ඇක්ෂන් ත්‍රිලර් කියන සාමාන්‍ය අපි ටීවී සීරීස් බලනවානේ. දැන් ටීවී සීරීස් එකක් බැලුවාම ටීවී සීරීස් එක අපි ගොඩාක් ඇක්ෂන් මූවිස් බලනවා. එතකොට අපි අපේ ලංකාවේ පොතක ටච් නොකරන පැති තියෙනවා. අපි නියුක්ලියර් වෙපන් පැත්ත හිතමු. නියුක්ලියර් වෙපනරි කොහොමද ඊට පස්සේ අන්තර්ජාතික ත්‍රස්තවාදය ආගමික ත්‍රස්තවාදය දැන් අපි ආගමික ත්‍රස්තවාදය අපි දැක්කා මේ කොච්චර විනාශකාරීද කියලා. අපි හිතනවා ආගමික ත්‍රස්තවාදය කිව්වම අපේ ඔළුවට එනවා එකක් දෙකක්. එහෙම නෙවෙයි ඕන තැනක ආගමික ත්‍රස්තවාදයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක කොහොමද අපේ සමාජය ඇතුළත කොහොමද හැංගිලා තියෙන්නේ මොන විදියටද ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට ඒවා මොන පැතින් යන්න පුළුවන්ද? එතකොට ඒවා කොහොමද ඒ කියන්නේ ඒ වගේ ශානරයන් ඇත්තටම මේ ටච් වෙලා නැහැ ගොඩක් මම දන්න තරමට. දැන් ලංකාවේ තියෙන පොත් කියවට පස්සේ ඉතින් ගොඩක් වෙලාවට අපි දන්නවා. ඉතින් මේ රහස් පරීක්ෂක පොත් ගොඩාක් තියෙනවා. නමුත් අර ඔයාලට මට කියන්න තේරෙන්නේ ඇත්තටම මේ අසහාර ආවට පස්සේ තේරෙයි මේ පොත ඇවිල්ලා මේ මම ගොඩක් වෙනස් විදියට ලිව්වේ. 1925ට වඩා වෙනස් විදියට ලිව්වේ දැනෙන්න. 1925 කිසිම සමානකමක් නැහැ වෙනස්ම ශානරයක්. මං හිතනවා ඉතින් ඒකත් අර 1925 ආතරෙන් වැළඳගත්ත පාඨක පිළිස්ස ඒ විදිහටම වැළඳගනී කියලා. හරි අපි බලමු කොහොමද අසහාරාගේ ගමන අර දැන් මංජුලිය කිව්වත් වගේ අර පළවෙනි පොත වගේම බලන්න ඕන වැදගත්ම බලන්න පොත තමයි දෙවෙනි පොත කොහොම වෙයිද කියන එක. දැන් මංජුලිය ඒ කතාව කිව්වා. ඒක තමයි බලමු අපි අසහාරාගේ ගමන මොන වගේ වේවිද කියන එක. දැන් ඊළඟට අයියට යොමු කරන්න තියෙන ප්‍රශ්නය දැන් ඉන්ඩියානා ජෝන්ස් පරිවිස් කබල ආවා අයියා පළවෙනි පරිවර්තන කෘතිය විදියට. ඊළඟට අයියාගේ අදහසක් තියනවද පරිවර්තන කෘතියකට යන්න සහ පරිවර්තන කෘතියක් යම්කිසි භාෂාවක ඉංග්‍රීසි භාෂාවේ කෘතියක් වෙන්න පුළුවන්. පරිවර්තනයට තෝරගන්නකොට මොන වගේ පැරාමීටර්ස් ටිකක්ද මොන වගේ දේවල් ටිකක්ද අයියා සැලකිලිමත් වෙන්නේ සහ මොන වගේ දේවල් කරුණු මතද අයියා මේ පොත මේ පරිවර්තනය කිරීම සඳහා තෝරාගන්නේ? ඇත්තටම නුවන් මේ මගේ පරිවර්තන කෘතියකුත් එනවා ළඟදීම. මේ ඒක ජේම්ස් රොලින්ස් මහත්මයාගේ පොතක්. ෆස්ට් ටයිම් මම කිව්වේ මේ ඇත්තටම මේ මම ඒ තෝරගන්න හේතුව ඇත්තටම මේ පොතත් අර ඔයාලට මම කලින් කියපු කාරණාව තමයි. ඇත්තටම මේක හරිම ලොකු වැරයිටි එකක් තියෙනවා මේ එතුමාගේ පොත්වල. සෑහෙන්න වෙනස් ක්ෂේත්‍රයන් වල සෑහෙන්න මේ රිසර්ච් කළා අපි සාමාන්‍ය අපි නොදන්න ඒරියාස් දැන් ඔයා කියුවා කියපු පොත මේ හිතන්න කොච්චර වෙනස් තැනකද තියෙන්නේ කියලා. ඉතින් මේ අර ඒක ඇවිල්ලා මේ හරි වෙනස් මට තේරෙන විදිහට. නමුත් අර ඒ රොලින්ස්ගේ පොත්වල දැන් අපි අවුට් වෙච්ච පොත් හතරම ගත්තොත් ඒ හතරම සාමාන්‍යයෙන් සෑහෙන්න මේ ප්‍රේක්ෂකයෝ ආදරෙන් මේ පාඨකයෝ ආදරෙන් වැළඳ ගත්තා.
ඒකේ තියෙන ඇඩ්වෙන්චරස් ගතියට එතකොට ඒ තියෙන සයන්ටිෆික් පැත්ත ඒ දේවල් එක්ක මම සෑහෙන්න මේ ප්‍රිය කරන ලේඛකෙක් වුණා ඇත්තටම ජේම්ස් රොලින්ස් මහත්මයා ඇදී. අර මම කලින් කිව්වා වගේම මේ මම නැවතත් මේ මගේ ගෞරවය පුද කරන්න ඕන මංජුල දිසානායක මහත්මයාට ජේම්ස් රොලින්ස් ලංකාවේ පාඨකයන් හඳුන්වා දීම පිළිබඳව මේ ඉතින් ඊළඟට මම ඇත්තටම දෙවන පරිවර්තන කෘතිය විදිහට තෝරගත්ත රොලින්ස් පොතක් තමයි මේ ඒකෙත් වැඩ කටයුතු අවසානයේ මේ වෙනකොට ළඟදීම මේ ඒකත් පබ්ලිෂ් වෙවි. ඇත්තටම මේක තෝරගන්න හේතුව තමයි මේ නුවන් අර මම ඔයාලට කියපු කාරණේ. ඒ පොත්වල තියෙන වේරියේෂන් එක ඇත්තටම අර අපි අර ලංකාවේ සාහිත්‍යයේ අපි අර හිඩසක් කියලා හිතපු අර විද්‍යා ප්‍රබන්ධ ත්‍රිලර්ස් ත්‍රාසජනක කතා කියන ඒවා මේ හරි අඩුයි විද්‍යා ප්‍රබන්ධ පැත්තෙන්. ඉතින් අර ඒ හිඩස ඒ ජේම්ස් රොලින්ස්ගේ පොත්වලින් ලස්සනට පුරවන්න පුළුවන් අර ඒ අරමුණෙන් තමයි මේ අතර මම තෝරගත්තේ. ඔව් එතකොට ඊළඟට බලමු අපි එහෙනම් සහාරත් එක්ක තවත් පරිවර්තන කෘතියකුත් අපිට කියන්නේ රස විඳින්න නොබුණු කාලයකින් හැකියාව ලැබෙවි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මම ඊළඟට යමු වෙන කැමතියි ටිකක් මේ අර අයියා කිව්වත් වගේම තවත් පොඩක් වෙනස් ප්‍රශ්නයකට. දැන් ලියනවා කියන එක දැන් ඇත්තටම අපි වර්තමානයේ බිසි මිනිස්සුනේ. අයියලා මේ වෘත්තීය ජීවිතයත් එක්ක ගොඩක් කාර්යබහුලයි. එතකොට මේ දැන් මේ කාර්යබහුලතාවය සහ මේ ලියන වැඩේ කොහොමද මැනේජ් කරගන්නේ? දැන් අද අපි මනුජ්ජලියත් එක්ක කතා කරද්දී අංජලිය කිව්වා දවසකට පිටුවක් ලියනවා කියලා. දැන් ඒ වගේ දැන් වෘත්තීය ජීවිතයත් ඒකත් අරගෙන යන්න ඕනේ. දිනදා වැඩ කටයුතු කරන්නත් ඕනේ. ඊ අතරේ දැන් ලියනවා කියන එක දැන් කොටසක් ඉන්නවා ලේඛකයෝ ඒගොල්ලෝ ලියන එකම තමන්ගේ වෘත්තිය කරගෙන ඉන්න කොටසක්. දැන් අපි අයියලා දැන් අර තමන්ගේ වැඩත් එක්කනේ මේක කරන්නේ. එතකොට දැන් මේක ගොඩක් වෙලාවට ආධුනික ලේඛකයෙකුට ගොඩක්ම වැදගත් දෙයක් අපේ දැන් අලුතෙන් මේක අහගෙන බයික බලන වැඩසටහන බලන ලේඛනයට එළඹෙන්න ඉන්න ලේඛකෙකුට උනත් ප්‍රශ්නයක් තියෙන පුළුවන් අනාරේ මට කැම්පස් එකේ වැඩ වැඩි වෙනවා ඉස්සරහට ජොබ් එක යනවා ඒවත් එක්ක කොහොමද මම ලියන්නේ ඉතින් මම ලියන්න ගන්න එක මගේ ජොබ් එකට කරදරයක් වෙන්න පුළුවන් මට ලියන්න බැරි වේවි ඒ වගේ ඩවුට් එකක් එන්න පුළුවන් අයියාගේ අත්දැකීම් මොන වගේද සහ මොන වගේ දෙයක්ද ඊට සම්බන්ධව කියන්න තියෙන්නේ ඇත්තට වුණාන් අර මංජුලయ్య කිව්වා වගේම මේ ට්‍රාන්ස්ලේෂන් එකක් මම කරනවා නම් මම ට්‍රාන්ස්ලේෂන් එකේ දවසකට පැයක් විතර කරනවා සාමාන්‍යයෙන් මගේ දවසේ රාජකාරී ඉවර කරලා ගෙදර ඇවිල්ලා රෑ කොහොම හරි 10ට විතර ගෙදර වැඩ මේ තියෙන කටයුතු ඉවර කරලා සාමාන්‍ය රෑ 10න් පස්සේ පැයකමාරක් මම ලියනවා එතකොට මම ඒක ටාගට් කරන් ලියනවා හරි මම දවසට මේ කාලය මම වෙන් කරලා තියෙන්නේ මේ වැඩේට කියලා ඉතින් ට්‍රාන්ස්ලේෂන් එකක් වුණාම අපි දන්නේම නැතුව අපි දවසකට පිටු දෙකක් එහෙම ඒ කාලය තුලත කරන්න පුළුවන් ප්‍රමාණය කරාට පස්සේ බේම මාස 6ක් 7ක් යනකොට ඒ පොතේ වැඩ කටයුතු අපිට ඉවර කරන්න පුළුවන්. ස්වතන්ත්‍රය ලියන්නේ එහෙම බෑ. ස්වතන්ත්‍රයක් කියන එක පරිකල්පනයේ මත ගොඩ නැගෙන එකක්නේ. ඉතින් පුළුවන් ඉන්නවා. ඉතින් ඒක පුළුවන් කට්ටිය ඉන්නවා. දැන් මංජුල සේනාරත්න මහත්මයා කිව්වා මේ දවසකට පොත් පිටුවක් ලියන්න පුළුවන් කියලා. ඇත්තටම එතුමාගේ තියෙන ශක්තියත් එක්ක එතුමා ඒක ලස්සනට එක කරනවා අපි දන්නවා ඒක දැන් අතර මගේ මම කොහොමද පොතක් ලියන්නේ ස්වතන්ත්‍රයක් කියලා ලියන්නේ කියලා කිව්වහම දැන් මම කතාව සාමාන්‍යයෙන් මගේ බේසික් ස්ට්‍රක්චර් එකක් ඔළුවේ දැන් මම හිතන අසහාර ලියනවා නම් මම අසහාර මෙහෙමයි ලියන්නේ කියලා මම හිතාගත්තා හැබැයි අසහාර සිදුවීම මගේ ඔළුවේ නැහැ මම කාලය ගන්න ගමන් මේ කරුණු එකතු කරගන්නවා කරුණු එකතු කරගෙන පොත ලියන්නේ නැහැ හරි ඒ කරුණු එකතු කරගන්න ගමන් තමාර මේ ස්වතන්ත්‍ර කෘතිය නිර්මාණය කරන්න. එතකොට මට කාලය කළමනාකරණය කරගන්න එක ලොකු අපහසුයක් වෙන්නේ නැහැ. මම එතකොට මම මේ පොත ලියන්නේ මට විවේක වෙලාවට. මම දැන් ගොඩක් වෙලාවට ක්‍රිකට් මැචස් බලනවා මේ බෝලයක් නැහැ. ගෙදර ආවට පස්සේ දැන් ඉතින් එහෙම බලන්න ආසාවක් නැහැ ඉස්සර වගේ. ඒකින්ද දැන් මේ ගොඩක් වෙලාවට ඒ කාලය දැන් ලංකාව ශ්‍රී ලංකාවත් ඇරෙන්න බලන්නේ නැහැ. ඒකින්ද මේ අර ඒකට යොමු කරපු කාලය අපි දැන් ඉස්සෙල්ලා ෆිල්ම් එකක් බලනවා වගේ යොදාගත්ත කාලය. ඉතින් ඒක මේ මම පාවිච්චි කරනවා ලියන්න. ඉතින් අර වැඩ කරන දවසක නම් අර මම ඔයාලට කිව්වා වගේ 10න් පස්සේ තමයි ටයිම් එක මම වෙන් කරගන්නේ. මට හැබැයි නිවාඩු දවසක නම් මම සෑහෙන රැ වෙනකන් ලියනවා. මේ ඒ කියන්නේ මට රැ 1 2 3 වෙනතුරු ලියනවා මම හිටපු ගමන්. මොකද මම එතකොට මගේ කතාව ස්වතන්ත්‍රයන් නම් මගේ කතාව මම ඔළුවේ හදාගෙන තියෙන්නේ මම
මට එතකොට විවේක දවස මට සිකුරාදා රෑ නම් මම ලියනවා 3 විතර වෙනකන් එක දිගට. එතකොට මම 10ට විතර පටන් ගන්නෙ. ඊට පස්සේ මම ආයෙ සතියක් යනකම් ඒකට අත තියන්නේ නැහැ. ඉතින් සතියෙන් මම ෆ්‍රීලි ඉන්නවා. එතකොට මගේ අර රාජකාරී මගේ පෞද්ගලික ජීවිතේට මම ඒක බාධා කරගෙන ආයෙමත් මට අර වගේ වෙලාවට ඉතින් මම ආයෙ උදේ 8 විතර නිදා ගන්නවා ඊට පස්සේ එන්න. ඉතින් ඕක තමයි ඉතින් හරි අමාරුයි ඔය වැඩේ. ඔයා කියන්න වගේ මේක මේ පර්සනල් ලයිෆ් එකයි ජොබ් එකයි ඔය සියල්ලම බැලන්ස් කරගන්නවා කියන එක හරිම අමාරුයි ඉතින්. නමුත් ඉතින් අර අපි ආස දෙයක් ඒක අර ආසාවෙන් කරනවා නම් සහ ඒකට කැපවීමක් සහ උනන්දුවක් තියෙනම් කරන්න බැරි නෑ ඕන කෙනෙකුට. ටයිම් එකක් තියෙනවා අපිට අපි නිකන් නිස්කාරයෙන් නාස්ති කරන ටයිම් එක තියෙනවා ඕන තරම්. ඉතින් ඒක මැනේජ් කරගන්න එක තමයි කරන්න ඕන. සහ අර අපි ඒ වෙලාවේ ඒකට දැන් ඔයා හිතනවා මම අසහාරයෙන් දැන් මම ඊළඟ පොතක් ගැන හිතනවා මේ දවස්වල. හරි එතකොට දැන් මේ පොත දැන් මම මේ නිකන් ඉන්න මම නාඩගමනුත් ඒක ගැන කල්පනා කරනවා. ඒක කොහොමද ලියන්නේ මේ? ඒ ওই විදිහට කතා ඔලිය හදා ගන්නවා. හදාගෙන අර වගේ අවස්ථාවක් ලැබුණා රෑ 12ට විතර ලියන්න ගන්නවා. ඉතින් ඒක මගේ විදිය මන් කියන්නේ හැමෝටම මෙහෙම පුළුවන් කියලා. ඉතින් කාටවත් මම නිදි මරන්න කියන්නෙත් නැහැ. ඉතින් ඕක ඇවිල්ලා මේ ඒක තමන්ගේ ක්‍රමේ හදා ගන්න ඕන. හැබැයි මම කිව්වා වගේ දැන් ඔයාට මොන හරි ටැලන්ට් එකක් තියෙනවා නම් ඔයාගේ පරිකල්පන ශක්තිය ඉතා හොඳ කෙනෙක් සහ එම් ටැලන්ටඩ් කෙනෙක් නම් අපිට පුළුවන් අර වන් බයි හැමදාමනේ ඔයා කියන වගේ මේ කතාව ගලාගෙන එනවා අපිට. එතකොට අර මේ අපිට ස්පෙસિෆික් ටයිම් එකක් තියාගෙන ඒක ලියතයි. ට්‍රාන්ස්ලේෂන් එක ගන්න ඊසි එක. අපිට ට්‍රාන්ස්ලේෂන් එකක් කරනකොට අපිට මේ ඒ කාල පරාසය ඇතුළත කරන්න එහෙම පොඩි කාලයක් වෙන් කරගත්තම අපි දන්නේම නැතුව අපේ වර්ක් එක ඉවරයි අන්තිමේදී කාලයක් ගත වෙනකොට. ඒක මේ හරිම පහසුයි අත්‍තරම. ඉතින් ඒ විදිහට තමයි කරන්නේ. ඉතින් බොහෝ විට රෑ 10න් පස්සේ තමයි සාහිත්‍යයට බහින්න වෙන්නේ. එතකොට මේ දැන් ඊළඟට මම යමු වෙනවා ටිකක් වෙනස් පැත්තකට. මම ඊළඟට කැමති කතා කරන්න මේ සම්මාන සහ ප්‍රතිචාර සම්බන්ධයෙන් ලේඛන කලාවේ ලංකාවේ අපිට දකින්න තියෙන. දැන් මුලින්ම යමු සම්මාන සම්බන්ධයෙන් කතා කරන්න. දැන් ලංකාවේ සම්මාන ශාස්ත්‍රය අපි දන්නවා රාජ්‍ය සාහිත්‍ය සම්මාන, ඊට පස්සේ පොටුගීසි සාහිත්‍ය සම්මාන, සාහිත්‍ය සම්මාන ගණනාවක් තියෙනවා. ඊට පස්සේ සාහිත්‍යයට පිටින සම්මාන. නමුත් වර්තමානයේ අපි දකිනවා ගොඩක් ශාස්ත්‍ර වලට අර හැම ශාස්ත්‍රයකටම එක හා සමානව සම්මාන ලැබෙන්නේ නැහැ. අර එදා තිබිච්ච විදිහටම තාම අදටත් ඒක එනවා. අර වෙනස් වෙලා නැහැ. මොකද දැන් එදාට වඩා ශාස්ත්‍ර ගොඩක් වර්තමානයේ තියෙනවා. ඊට වඩා ලොකු පුළු පරාසයක් තියෙනවා. නමුත් මේ පරාසිතම මේ සම්මාන වලින් සාධාරණ ඉෂ්ට වෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒ වගේම හැම දක්ෂයෙක්ම මේ සම්මාන වලින් ඇගේනවද කියන එකත් වර්තමානයේ කතා බහට ලක් වෙලා තියෙන කාරණා. ඉතින් මේ ලේඛන කලාවට අයියා අලුතෙන් ආවේ. දැන් මේ අයියාගේ අදහස මොන වගේද මේ සම්මාන ශාස්ත්‍රය සම්බන්ධයෙන් ලංකාවේ තියෙන? ඇත්තටම ඔව් මේ නුවන් මට ඒකට ලොකු අදහසක් පළ කරන්න බැහැ. ඔයා කිව්වා වගේ මම අලුතෙන් ලේඛන කලාවට ආවා. මමත් අර පාඨකෙක් විදිහට අදහසක් පළ කරත හැකි පොතක් ලියපු ලේඛකෙක් විදිහට ඒක පොතක්. ලොකුවට මට ඒ ගැන ලොකු දෙයක් නැහැ තේරුමක් නැහැ. නමුත් ඉතින් මට තේරිච්ච දේ තමයි ලංකාවේ සම්මාන කියන එක එක්තරා පරාසයකට කොටු වෙලා තියෙන්නේ. අර ඔයා කිව්වා. ඒ කියන්නේ මේ ලංකාවේ දැන් අපි සම්මාන මට තේරිච්ච විදිහට මම කියන්නම් මේක මගේ අදහස. මට තේරිච්ච විදිහට මේ අර සම්මාන මොඩල් එකක් තියෙනවා. ඔය මොඩල් එකට කට්ටිය ලියනවා. සම්මාන බලාගෙන ලියනවා. හරි. එහෙම කට්ටියක් ඉන්නවා. ඉතින් අර මේ ඉතින් ඒකට හේතුව වෙලා තියෙන්නේ සම්මාන ලැබෙන්නේ ඒ විදිහටනේ. ඉතින් එනේ වගේ කෘතියකට තමයි සම්භාව්‍ය කියලා අර්ථ දක්වන්නේ. ඒක සම්භාව්‍ය කියන්නේ ඉර ඇඳෙන්නේ කොතනින්ද කියලා මට හිතා ගන්න බෑ මට. මේ නමුත් ඉතින් මේ ඒක තමයි තියෙන తত্ত্বය. ඉතින් නමුත් සම්මාන ලැබෙන්න ඕන කෘතින් වල සම්මාන ලැබෙන ජනතාව පාඨකයන්ගේ. පාඨකයන්ගේ සම්මාන ලැබිච්ච පොත අපි දකින්නනේ. ඒ සම්මානය හොඳටම ඇති මට තේරෙන්නේ. හරි. ඒක හොඳටම ඇති මේ මොකද අපිට අර වගේ ගැන කතා කරන්න බෑ. හරි. කතා කරන්න පුළුවන් තත්ත්වයක් නෑ. හැබැයි එකම දේ මම දකින්නේ අර ඔයා කිව්වා වගේ මේ අර ගොඩක් තියෙනවා මේ ලංකාවේ කන්සිඩර් වෙන්නේ නැති දේවල් සම්මාන වලට. මොකක්ද ඒකට කියන්නේ මේක ඇගීමකට ලක් වෙන්න මේ ඒ ශානරයන් ගැන බලන්නේවත් නැහැ. හරි ඕක දැන් අර විජය කුමාරතුංග මහත්මයා ජනප්‍රියම නළුවා වුණා. ජෝතිපාල මහත්මයා අදටත් හදවතේ ගායකයානේ. නමුත් රීමන් ආනන්ද මහත්තයා සම්මාන දෙන්න කතා කරා නම් ඒ කාලේ කොහොමද? නේ? නමුත් අපි අද දන්නවා ඒ ශානරය ගොඩ නැගුවේ මේ මිනිස්සයා. නේ?
ඉතින් ඒකයි තියෙන්නේ. ඉතින් ඒ ශානර හරිම ප්‍රබලයි. අපි ජාත්‍යන්තර සාහිත්‍ය ගත්තට පස්සේ හොරර් සහ ත්‍රිලර් කියන ඒවානේ. ඉතින් ඒක මේ ලංකාවේ හොරර් කෘතියකට සම්මානයක් ලැබෙනවද කියලා තියෙන කවදාවත් නෑ. මම නම් දැකලා අහලවත් නෑ. මට නම් ගොඩක් දේවල් තේරෙන්නේ නැද්ද සම්මාන ලැබෙන පොත්වල තියෙන ඒවා. අවංක කතාව කියන මට මගේ අවුලක්ද දන්නේ මට තේරෙන්නේ නෑ ඒවා. ඉතින් මම පාඨකෙක් විදිහට මම කියන්නේ. ඉතින් මම කියවන්නේ නෑ ගිහින්ද ගොඩක් දේවල් මේ නමුත් ඒක අපේ පරාසය වෙන්නේ නැති නමුත් ඉතින් සම්මානයක් කියන නමුත් අපි දකිනවා ජනතා සම්මානය ප්‍රවටක සම්මානය කොහොමද ලැබෙන්නේ කියලා අපිට පේනවනේ සෝෂල් මීඩියා හරහා සහ පොත්වල මේකත් එක්ක අඩුවක් තමයි මේ මෙතෙක් කල අවධානය යොමු නොවෙච්ච ශානර වලට වෙනමම කැටගරි එකක් හදලා නේ ඒක ජාත්‍යන්තර සම්මාන උළෙලවල් වල කොහොමද වෙන්නේ කියන එක කලකල බලලා මේ මොඩල් එකට කවදා හරි හැදෙනවා නම් අර ජනප්‍රිය සාහිත්‍ය සහ මොකද මොටිවේෂන් ඉතින් ඒක මේ එහෙම කියලා ලංකාවේ ලේඛන කලාව ඒ සම්මානයක් උදෙසා තියෙන මොඩල් එකටම ලියන්න ගියාට පස්සේ ඕක තමයි වෙන්නේ. අර හිඩස් ටික එහෙමම තමයි කවදාවත් පිරෙන්නේ නැහැ. එතකොට ඒක අමතක කරලා ලියන මිනිස්සු ටික විතරයි ලියන්නේ. ඉතින් ඒකයි තියෙන යථාර්ථය. සමහර මම දැන් ඔය මම වාට කලින් කිව්වා වගේ සමහර ප්‍රකාශන ආයතන තියෙනවා. යාලා සම්මාන වලට විතරයි පොත් ගහන්නේ, print කරන්නේ. හරි ඔයාගේ පොත අපි කන්සිඩර් මට කියලා තියෙන පබ්ලිෂින් මැනේජර් කෙනෙක් ඒක කතා. ඉතින් ඒකයි යථාර්ථය මල්ලි. ඉතින් ඕක මේ හරිම වැරදි මම දකින්නේ. ඉතින් ඒක මිනිස්සුල මෙතඩ් එක. නමුත් ඉතින් ලංකාවේ මේ මොඩල් එක වෙනස් වෙනවා නම් ඉතාමත් හොඳයි. ඒක මම හිතනවා දැන් මේ ඒ කාලේ තිබිච්ච ප්‍රකාශන ආයතන ආධිපත්‍ය වර්තමානයේ බිඳවටනවා වගේම ඉදිරියේදීත් යථා කාලයේදී මේ සම්මාන ශාස්ත්‍රයේ තේ වෙනස්කම් වේවි කියලා අපි බලාපොරොත්තු වෙමු. ඒක තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් මේ දැන් අර අයියෙකුවත් වගේ ඊළඟට ජනතා සම්මානයේ පැත්තට අපි හැරුණොත් දැන් ඒ කාලයට වඩා ජනතා සම්මානයේ අද හරි වෙනස්. ඇත්තම කතාවයි. දැන් ඒ කාලේ පොතක් කියවලා ඒ සම්බන්ධයෙන් අදහසක් පුවත්පත කර ලිව්වොත් මොකක් හරි ප්‍රේක්ෂකයාගේ අදහස ලියන්න තියෙන පුවත්පත කර ලිව්වොත් එහෙමයි. නැත්නම් අපි කතුවරයාට ඍජුවම ලියුමක් ලියලා ලිපියක් මාර්ගයෙන් හෝ මොකක් හරි පණිවිඩයක් මාර්ගයෙන් දැනුම් දුන්නොත් ඒත් එහෙමයි. ඒ හැරෙන ලොකුවට එහෙම නැත්නම් ඔය අපි කොළඹ පුරාලි එහෙම තැන් කීපයක තිබුණා මේ අර සාකච්ඡා සංවාද මණ්ඩප. ඉතින් ඒ වගේ දෙයකදී කතා බහට ලක් වෙනවා. ඒ හැරෙන්න පොතක් සම්බන්ධයෙන් අර ප්‍රේක්ෂකයාගේ පාඨකයාගේ ප්‍රතිචාරය ලේඛකයාත් එක්ක හුවමාරු කරගන්න අර දැනෙන දේ හුවමාරු කරගන්න තිබිච්ච තැන් ඒ කාලේ හරි අඩුයි. නමුත් වර්තමානයේ මේ සමාජ ජාල වර්ධනය වීමත් එක්ක ඒක තියෙනවා. දැන් අපිට අයිලත් දැන් මේ කතා කරන්න මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ මේ සමාජ ජාල නොතිබෙන්නට. එතකොට අපිට එහෙම කතා කරලා අර මේ ප්‍රතිචාරය බෙදා හදා ගන්න පුළුවන්. දැන් ඒ කාලේ පොතකට අපි කියන ਵਿਚාරයක් ලිව්වොත් අර පිළිගත්ත ਵਿਚාරකරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ පොත ලියවලා අර ස්ටෑන්ඩඩ් එකකට අනුව තමයි ਵਿਚාරය ලියන්නේ. දැන් මේ සෝෂල් මීඩියා හරහා ලැබෙන ජනතා ප්‍රතිචාරයේ තියෙනවා හොඳ සහ නරක දෙපැත්තම තියෙනවා. ඇඩ්වාන්ටේජස් ඉස්සෙල්ලා දෙකම තියෙනවා. ඕක තියෙනකොට දැන් ඕකේ අපි හොඳ පැත්ත ගැන කතා කරොත් නිතරම අපිට මේ ලේඛකයාත් එක්ක ඍජුවම සම්බන්ධ වෙන්න පුළුවන්, අදහස් ගන්න පුළුවන්. අපි දැන් සමූහ ගණනාවක් තියෙනවා, ප්‍රේක්ෂක පාඨක සමූහ ගණනාවක් තියෙනවා. මේ විදිහට කතා බහ කරනවා. ඒ වගේම ඕකේ අනිත් පැත්තක් තියෙනවා. මොකද දැන් ඒ කාලේ අපි දැන් මේ මුණු පොතේ මුල් කාලේ මේ තත්ත්වය තිබුණා. ඒ කියන්නේ පොතක් ගැන අදහසක් පළ කිරීම එක දෙයක්. නමුත් දැන් අර අපි කියන විචාර මොඩල් එකෙන් අදහස් පළ වෙනවා. විචාර මොඩල් එකෙන් අදහස් පළ වෙනවා. සමහරක් වෙලාවට දැන් අපි විචාරයක් කරලා පස්සේ බලනවා මේ මිනිස්සයා කවුද? මොනවද කරලා තියෙන්නේ? මේක විචාරය දෙන්න තරම් මෙයාගේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවද කියන එක ඒ දවස්වල අපි බලනවා. නමුත් වර්තමානයේදී එහෙම නැහැ. දැන් අර වර්තමාන අපි දැක්ක පහුගිය කාලේ ගොඩක් වෙලාවට ෆේක් accounts වලින් ඇවිල්ලා පවා මේ එක දේවල් කියලා තිබුණා. ඒවත් එක්ක මේ අර ජන ප්‍රේක්ෂක ප්‍රතිචාරය එන විදිය හරි වෙනස් දැන් ඉස්සෙල්ලාට වඩා. මේක ගැන අයියාගේ අදහස මොකද්ද? මම ගැටලුව අපි යට සයියට සම්පූර්ණයෙන්ම දෙනවා ඒ අදහස. එහෙමම අයියා ඒක තෝරගෙන ඒකට පිළිතුරු දෙන්න.
එහෙම එතන ෆේක් ගැන කතා කරලා වැඩක් නෑ කුණු කොටව. ෆේක් එකකින් ඇවිල්ලා කතා කරන්නේ තමන්ගේ මූණ පෙන්වන්න අකමැති මූණ පෙන්වන්න තරම් මට හිතෙන්නේ ආත්ම ශක්තියක් නැති කෙනෙක්. එතකොට එයා පාඨකෙක් කියලා මම හිතන්නේ. පාඨකෙක් වෙන්න බෑ. ඇයි ඉතින් අපිට අපේ අවංක අදහස අවංකයි නම් ෆේක් එකක් ඕනේ නෑ අපිට අවංකව කියතයි. ඉතින් ඒක ඔයා දැන් ඔය අන්තිමට කියපු කතාවට මං කිව්වේ. ඉතින් ෆේක් කියනවා ඒක කෙලිම පැත්තකට දානවා. ඒවා කන්සිඩර් කරන්න බෑ. හරි. ඊට පස්සේ දැන් අර ඔයා කිව්වා වගේ පාඨක අදහස් ගත්තාම උතන පාඨක අදහස් සහ සමාජ ජාලා කියන එක. දැන් නුවන් මගෙන් අහන්න මට හිතෙන්නේ වගේ. මේ සාරාංශ සංක්ෂිප්තය. එතකොට මේ ඕකේ දෙපැත්තක් තියෙනවා. පොතක් කියවලා පොතක් විචාරය කරනවා කියන එකත් කලාවක්නේ. විචාර හැමෝටම ලියන්න බෑ. විචාරයක් ලියන කලාවක් තියෙනවා. විචාරයක් ලියන්න ඕනේ එතික්ස් තියෙනවා. එතිකල් දේවල් තියෙනවා. ඉතින් ඒවා මේ වර්තමානයේ දැන් හැමෝම විචාර ලියන්න යනවානේ. හැමෝමත් විචාර ලියන්න නෑ. මෙහෙමයි. ඔක දෙපැත්තක් තියෙනවා. මේ මං කියන්නේ මගේ පෞද්ගලික අදහස. විචාරයක් ලියනවා කියන එක බොහොම හොඳයි. විචාරය කියන වචනේ පැත්තක තියලා අපි පොතක් කියවලා පොත ගැන අදහසක් පළ කරන එක ඉතාමත් හොඳයි. හැබැයි පොතක් කියවුවට පස්සේ පොතේ අපිට දැනෙන දේ සාපේක්ෂයි. ඒක තමයි අපි මුලින්ම දැනගන්න ඕන දේ. මට ඉතාමත් හොඳයි කියලා හිතන දෙයක් තව කෙනෙකුට වෙනස් විදිහකට දැනෙන්න පුළුවන්. එතකොට දැන් මේ ඉතින් ඕක ඇවිල්ලා මේ සාපේක්ෂ දෙයක්. රස වින්දනය කියන එක සාපේක්ෂයි අපි හැමෝටම. එතකොට දැන් අපි මේ අදහස පළ කරනවානේ අපිට තියෙන platform එක නිදහස් අවකාශයක් අපිට ලැබිලා තියෙනවා Facebook එක. මොකක් හරි බ්ලොග් එකක් කරා හරි අන්තර්ජාලය ඔස්සේ දැන් ඉස්සර නම් අපි කරේ මොකද්ද අපි ලියුමල් ලියන කේජි කරුණාතිලක මහත්තයාට අර ජුබිලි මාවත මිරිහානි නිර්මාණී ඔය ඇඩ්‍රස් එකට මට තානෝ ලියලා දානවා. හරිද? ඉතින් එතුමා එක කියවලා සතුටු වෙන්නේ නැති මොනවා හරි වෙන්නේ නැති. මේ ඉතින් බොහොම සරලයි. නමුත් වර්තමානයේ ඔක හරි මේ හරිම මේ තරහකට ඇවිල්ලා දිනවා. හැබැයි එකක් තමයි Facebook එකේ තියෙන මේ අදහස නෙවෙයි සමස්ත පාඨකයාගේ අදහස වෙන්නේ. Facebook එකේ නොඉන්න Facebook එකේ ਵਿਚාරය කරන්න යන්නේ නැති ඊට වැඩිය සෑහෙන පිරිසක් පාඨක පිරිසක් ඉන්නවා ලංකාවේ. එතකොට අපිට Facebook එකකින් පාඨක මතය හිතන්න බෑ. ඉතින් ඒක හින්දා අපිට Facebook එක කියන්නේ එකක් විතරයි සමාජ මාධ්‍ය කියන්නේ. හැබැයි ඒක ලොකු දෙයක්, ලොකු ෆැක්ටර් එකක්. එතකොට මේ ෆැක්ටර් එක කොහොමද පාවිච්චි කරන්න කියන එක මේ සෑහෙන්න හිතන්න ඕන කාරණයක්. එතෙන්දී අර මම ඔයාලට කලින් කිව්වා වගේ ਵਿਚාරය කරන එකේ තියෙනවා මේ එක එක්කෙනාට සාපේක්ෂ වෙන්නේ. එතකොට ඔක අපි දැන් කොහොමද ඒක අපිට බලපාන්නේ? අපිට කොහොමද අපි ගන්නෙ නේ? කොහොමද කියන්නේ කියලා ගත්තාම සාධනීය ਵਿਚාරයක් නම් නුවන් ඒක ඉතාමත් අගය කරන්න ඕන. එතකොට සාධනීය විචාරයක් කිව්වහම පොතක් ගැන අපි විචාරන මම පොතක් කියවුවහම මම දැන් හැකිතාක් උත්සාහ කරනවා මට හිතට අල්ලපු පොතක් නම් මම විචාරයක් හරි මට පුළුවන් විදිහට මට තේරෙන විදිහට ලියන්න. මම පෞද්ගලිකවම අත්දකපු දේ තමයි මම මගේ පොතට කවුරු හරි කෙනෙක් මේ විචාරයක් දාන එක මට හරි සතුටුයි. මම ඒක කියවලා මේ ඒකේ අඩුපාඩුකම් මොනවද කියලා පෙන්නලා තියෙන්නේ කියලා දැන් මගේ පොත ඇත්තට මගේ පළවෙනි පොත 1935 කියන්නේ. ඒකේ අඩුපාඩුකම් ඇති. සෑහෙන්න ඇති. අපි කොච්චර try කරත් මේ කියවන පාඨකයාගේ අර මේ එයාලට දැනෙන විදියක් තියෙනවානේ. ඒකට ඒගොල්ලොන්ට සමහර අඩුපාඩුකම් හො නැත්තර මට ගොඩක් පාඨකයෝ මට ඊමේල්ස් පවා දාලා තිබුණා සමහර පාඨකයෝ මේ සෑහෙන්න පිටු ගණන් දිග විචාරලිය ඇත්තම හරි සතුටුයි ඒ වගේ දේවල් දකින්න. ඒක Facebook එකේටත් වඩා ඊටත් එහාට ගිහලා ඊට පස්සේ කෝල් කරලා කියනවා. ඉතින් අර ඒ වගේ මේ විචාර එක විදියට එනවා Facebook එකෙන්. මම ඒකයි මම ඔයාලට කියන්නේ පත්තරය පිටුවක මේ සාහිත්‍ය පිටුවේ තියෙන විචාරය වගේම Facebook එක වගේම ලියුමකින් එන්න පුළුවන්, කෝල් එකකින් එන්නත් පුළුවන්. ඉතින් අර මුහුණු පොත ගත්තම දැන් මට එක්තරා කාරණාවක් මතු කරා මේ ෆේක් account වලින් සහ ඒක වෙනම කල්චර් එකක් යනවා. ඉතින් ඒක ඇවිල්ලා සාධනීය විචාරයක් නම් අපිට ඒක කන්සිඩර් කරන්න පුළුවන්. මොකද්ද මේ අඩුපාඩුවක් පෙන්නලා දෙනවා නම් පොත අගය කරනවා නම් හරිම වටිනවා ඒක.
හැබැයි සමහර ඔයා කිව්වා වගේ නුවන් මේ ඇරියස් කවර් කරනවා සමහර. ඒක ලේඛකයා සමග තියෙන ඇරියස් එකක් වෙන්න පුළුවන්. එතකොට ප්‍රකාශන සමාගම සමග තියෙන ඇරියස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි ඇරියස් එකක් වෙන්න පුළුවන්. ඉතින් සමහරු පොත් ලියන හැටිත් උගන්වනවා. සමහරු මේ ඉතින් ඒකෙත් ගත යුත්තක් තියෙනවා නැත්තේ නෑ. හරි. ඉතින් ඒකෙන් ගත යුත්ත තමයි මේ යථාර්ථය අවබෝධ කරගන්න. හරි. ඉතින් මේ ඊට එහා ඉතින් ඒ ගැන මේ ෆේක් නම් කිසිසේත්ම සලකන්න අවශ්‍ය නැහැ නම. මම හිතන්නේ සාධනීය ਵਿਚාරයක් කරනවා නම් අඩුපාඩුවක් පෙන්වලා දෙන්න යහපත් කෙනෙක් අපි අනිවාර්යෙන් ඒක මේව කරන්න ඕන. ඒ සමග අපි පාඨකයෝ විදියට දැන් මම පාඨකයෙක් විදියට බැලුවට පස්සේ මම පොතක විචාරයක් කරන මම කරන දේ මම කියන්නේ මේ මම පොතක් කියවුවට පස්සේ මම මේකේ හොඳ දේවල් ටික ගන්නවා. අරගෙන මම සමරියක් ලියනවා මට මෙන්න මේ දේවල් හොඳයි කියලා. ලියලා මම ඒක දානවා මේකේ. ඊට පස්සේ මට අඩුපාඩුවක් දෙකක් තිබුණොත් මම ඒක යන්තම් දානවා. හැබැයි මට දරුණු විචාරයක් තිබුණා කියමු මේ පොත ගැන. මට අවස්ථා දෙකක් තියෙනවා. මට පුළුවන් ඉන්බොක්ස් ගිහිල්ලා ලේඛකයාට මම කියනවා මෙන්න මේකයි වගේ පොතේ මම මේ අඩුපාඩුව දකිනවා. නැත්නම් මම පෞද්ගලිකව කෝල් කරලා කියනවා. මම යන්නේ නැහැ සමාජ මාධ්‍යයක පට්ට ගහන්න. හරිද? ඒක මගේ අදහස එතිකල් නැහැ. හරිද? ඔයා ඉස්සෙල්ලම පොත ලියවා ඉන්න පුළුවන්. ඔයාව ගිහිල්ලා මම පට්ට ගහනවා. අපි සෙට් එකක් එකතු වෙලා වට කරගෙන ගහනවා. ගහලා ඔයාව නැත්තරම නැති කරලා දානවා. ඔයා ඒ පොත් ලියන්නේ නැහැ. මොනම ගුලක්ද? නේ? එපා වෙනවනේ. ඉතින් ඒක එතිකල් නෑ එහෙම කන්ට එක. හරිද? ඔයාගේ අඩුපාඩුවක් තිබ්බනම් ඒක පෙන්වලා දෙන්න ඕන විදියක් තියෙනවා. ඒක ඒ විදිහට කරතෑයි. පොත අගය කරනවා නම් අගය කරන්න පුළුවන්. නේ? හැබැයි මම ෆේක් 10ක් විතර හදාගෙන වට කරගෙන කෙනෙක්ව ගහලා වෙන මොකක් හරි ඇරියස් එකක් කවර් කරලා එහෙම කරනකොට අන්තිමේදී ඔයා හිතන්න මේ නුවන් මේ එහෙම වුණාට පස්සේ අර ලේඛකයාගේ හිත කලකිරෙනවා යම් සීසනකදී. කලකිරුණාට පස්සේ මේ මිනිස්සයා පොත් ලියන එක නැවැත්ත. කෙනෙක් කියන්න බෑ නෑ උඹලා පොත් ලියන්නේ සල්ලි හම්බ කවුද එහෙම කියන්නේ? සල්ලි හම්බ කරන්න පොත් ලියන මිනිස්සුත් ඇති. හරිද? සල්ලි හම්බ කරන්න සාහිත්‍යයට ආදරයට එහෙම නැත්නම් මේ පොත් ලියන්න තියෙන හැමකට මොකක් හරි හේතුවක් නිසානේ පොත් ලියන්නේ. ඉතින් ඒක හින්දා තමයි මේ සාහිත්‍ය රඳාවව තින්නේ. දැන් මේ ඇලෙක්සැන්ඩර් ඩූමාගේ ඉඳන් මේ වෙනකන් ඔය ඒ මිනිස්සුත් ලිව්වයි එහෙමනේ. මම දැක්කම මේ මංජුල් සේනාරත්න මහත්තයා ලස්සන ලිපියක් දාලා දෙන ඇලෙක්සැන්ඩර් ඩූමා ලියපු හැටි කොහොමද කියලා. ඉතින් ඒ කාලෙත් එහෙම ඒවල් වෙලා තිබ්බේ. ඒ වගේ මිනිස්සුත් හිටියා. යාර අතර දැන් අපි ගත්තොත් මහා ලේඛකයෝ හිටියා මාක් ට්වේන් වගේ ලේඛකයෝ නේ. ඒ වගේ මේ එක එක රසවින්දන පරාද දැන් මාක් ට්වේන්ගේ අපි හකල්බරි ෆින් වගේ පොතක් ගත්තාම ටොම් සොයර් වගේ පොතක් ගත්තාම නේ උපහාස රසයත් එක්ක සමාජයේ තියෙන අර අඩුල් ලූඩුකම් වලට පහර ගහපු එකේ මිනිස්සු කරලා. ඉතින් අර ඒ වගේ එක පැති වලින් ලියපු මිනිස්සු හිටියා. ඉතින් ඕවා යම්කිසි පාඨක පිරිසකට හොඳ වෙන්න පුළුවන්. තව කෙනෙකුට නරක වෙන්න පුළුවන්. දැන් අපි හොඳයි කියලා දකින්න දේ මට ඔයාට කියන්න බෑ මේ පොත හොඳයි කියලා. මේ පොත නරකේ මේක කියවන්න එපා ඔයා කියලා කියන්න මට කිසිම අයිතියක් නැහැ. මම දැකලා තියෙනවා දැන් ඔය මේ පාඨක සමාජවල දානවා මේ පොත හොඳද කියලා අහනවා. අපිට දල අදහසක් ගන්න පුළුවන් මේ පොත කවුරුත් කියනවා නම් හොඳයි කියලා. නමුත් මගේ පෞද්ගලිකව මට පොතක් හොඳ වෙන මම පිටු 4ක් 5ක් කරේ කියවලා බලන්න ඕනේ. දැන් මගේ අතීත අත්දැකීමත් දැන් මම කේජී කරුණාතිලක මහත්මයාගේ චන්දන මෙන්ඩිස් මහත්මයාගේනේ ඒ වගේ ඊට පස්සේ අපි මංජුල සේනාරත්න මහත්තයා ගමු අපි හොඳටම දන්න මිනිස්සයා මේ මෑත කාලිනව. එතකොට එයාලගේ රයිටිං ස්ටයිල් තියෙනවා. එතකොට අපි ඒ දේවල් අපි චන්ද්‍රානගිරත්න මහත්මයා ගමු. එතකොට ඒ සිරිල් සී පෙරේරා ඒ වගේ ලේඛකයන්ගේ අපි දන්න රිදම් එකක් තියෙන පොත කොහොමද යන්නේ කියන. ඒක වෙනස් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. මාටින් ක්‍රිස්නල් මහත්තයා ගමු. නේ ඉතින් ඒවා අපි දන්නවනම් අපි මේ මිනිස්සු ලියන විදිය දන්නවනම් අපි ලේඛකයා කියන කෙනා ගැන අපිට තියෙන ආකල්පයක් මෙයාගේ පොත් හොඳ ඇති කියලා. ඊට පස්සේ අපි මේ පොතක් අරගෙන පිටු කීපයක් පෙරලා කියවුවට පස්සේ අපිට දල අදහසක් ගන්න පුළුවන්. මේ පොත මෙහෙම එකක් වෙන්න. ඊට පස්සේ අපි බලන සමාජ මාධ්‍යවල මොකද්ද මේ පළ වෙන්නේ කියලා කට්ටිය හොඳ කියනවද නරක කියනවද කියලා. ඒක හරි ඒක සාධාරණයි. ඉතින් මම හිතන්නේ නැහැ තව කෙනෙක්ගේ මතයක් අහලා මට මේ පොත හොඳයිද නරකයිද කියලා කියන්න. මොකද මට හිතා හොඳ වෙන්න පුළුවන් කියලා හැමෝටම නරක වෙන්න පුළුවන්. ඒක පුද්ගලානුබද්ධ කාරණාවක්. ඉතින් ඒකින්ද මම හිතන්නේ නැහැ මේ හරි මගේ මතය මම ප්‍රකාශ කරනවා විචාරයක් විදියට
ඒක සාධනීය වෙන්න ඕන සහ ඒක එතිකල් වෙන්න ඕන මම හිතන්නේ. ඕක අපි හැමෝටම පොදුයි. ප්‍රකාශකයාට, පාඨකයාට සහ ලේඛකයාට තුන් දෙනාටම. ওই තුන් දෙනාම අපිට මේ සයිබර් අවකාශයේ තියෙන අසීමිත නිදහස අපි පාවිච්චි කරන්න ඕන අපි අර විනයක් ඇතිව මම හිතන්නේ. ඔය විනය නැතිවීම තමයි මේ නුවන් අපි ඔය දකින ප්‍රශ්න වලට හේතුව. ඔය අපි තුන්ගල්ලම ඔක විනයක් ඇතුව පාවිච්චි කරනවාද අපිට පේනවනේ සමහර ලේඛකයෝ පිස්සු නටනවා. සමහර පාඨකයෝ නේ ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක හින්දා මේ සමහර මිනිස්සු ඉන්නවා අර මිල්ටන් මල්වාරච්චි මහත්තයා සින්දු කිව්වා වගේ ඉන්නවද නැද්ද නෑ. හැබැයි පොත් යනවා සට ගාලා. මිනිස්සු දන්නවා මේ මිනිස්සු හොඳට පොත් ලියනවා කියලා. නේ ඉතින් ඒක අපි දන්නව රස්සේ දැන් අපි ගේජී මහත්තයා අලුත් පොතක් කියනවාද ඒ මිනිස්සු නැහැ අපේ අවස්ථාව. ඒ වගේ චන්දන මෙන්ඩිස් මහත්තයාගේ පොත දැන් කොච්චර මිනිස්සු බයිනවා චන්දන මෙන්ඩිස් මහත්තයාගේ පොතක් ආවට පස්සේ අහනවා අරකට අර පොත මෙහෙමද අපි ගන්නත් ඒ මිනිස්සයා පොත මිනිස්සු ගන්නත් ෂර්ලොක් හෝම්ස් පොතක් අලුතෙන් ආවොත් ආයෙ ගන්නවා ඒ ලේඛන රටාව ඒකට මිනිස්සු මේ කැමතිනේ ඉතින් ඒක මේ හැබැයි ඒකම අප විචාර ගොඩාක් කියනවා මෙන්න චන්දන මෙන්ඩිස් මේ මම මේ නම කිව්වට මේ මම හිතන්නේ තුමා වරදක් ගන්න එකක් නැහැ මොකද එතුමාගේ පොත් වලට දුමාකාර විදිහට ආදරය කරන ප්‍රේක්ෂක පාඨක පිරිසක් ඉන්නවා. ඒ අතර කීපත් ඕක ඉතින් හැමෝටම පොදුයි. ඔක දැන් මටත් බයිනවා. දැන් මගේ 1925 පොත දැන් මට සාපේක්ෂව මේ ඇත්තටම මට එච්චර මම දැක්කේ නැහැ මම වැඩි මේ බලන්නේ නැහැ එහෙම. මේ මට ගොඩාක් හොඳ කියපු ਵਿਚාරයන් මම ගොඩාක් දැක්කා. ඒ අතර අඩුපාඩුකම් පෙන්නපුවා. ඒ අතර අමුතුම අදහස් මේ දක්වපු කට්ටිය හිටියේ. ඉතින් මේ ඒ කියන මට ඇත්තටම මම කියන්න ආසක් නැහැ ඉතින්. සමහර දේවල් මම හොයලත් බැලුවා ඇත්තට මේ කතාව ඇත්තද මේ මිනිස්සු මේ කියන්නේ නැත්නම් මංවත් හිතලා නැහැ වගේ දේවල්. ඉතින් ඒක සාපේක්ෂයි. කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් සාපේක්ෂද ඒක ප්‍රකාශයටපත් කරන එක කිසිම වරදක් නැහැ අපි නම් ඒක හිතනවා. ඉතින් ඒක මේ සාධනීය තැනකදී අපි තාමත් ආදරයෙන් ඒක පිළිගන්නවා. ඒක මං හිතන්නේ ඒක යුතුයකමක් ලේඛකයාගේ සහ ප්‍රකාශකයාගේ සහ පාඨකයාගේ අදහස් පළ කිරීම එතිකල් සහ සාධනීය වෙන තරමට හොඳයි කියන එක තමයි මගේ අදහස. ඉතින් අර සමාජ මාධ්‍යවල මේ පළවෙනි ਵਿਚාරයන් එහෙම සාධාරණ ਵਿਚාරයන් කරන හොඳයි කියන එක තමයි මගේ අදහස. අනිවාර්යයෙන්. ඒ අදහස මමත් සම්පූර්ණ එකඟයි. මොකද මේ දැන් මමත් සාමාන්‍යයෙන් මම පොතකට සාමාන්‍ය ਵਿਚාරයක් තේරෙන බොහොම අඩුයි. මම ගොඩක් වෙලාට ඉන්බොක්ස් ගිහිල්ලා මෙසේජ් එකක් දානවා සර් මේක හොඳයි හොඳයි. අර හොඳ දෙයක් නම් කොහොමත් එලිපිට කියනවා ඒක. අර වැරදි දෙයක් තිබ්බොත් තමයි පොඩ්ඩක් මම ඒක අර දැන් සමහර අපේ ඉන්න චරිත අර ඒගොල්ලන්ට ඕනේ අර පොරක් වෙන්න විචාර ලියන ඇත්ති නම් කොටසක් කර අර ඕනේ අර වැරද්දක් ලියුවට පස්සේ ඒක පොරක් වගේ එහෙම එකක් තියෙනවා. දැන් මේක තමයි පොරක් වෙනවද කියන එක නුවන් සාපේක්ෂයිනේ. ඒක දැන් ඒක ඇවිල්ලා ඉතින් මේ පොරක් වෙනවා ඇති අතේ ඇඟිලි ගන්නකටත් අඩු ප්‍රමාණයකට ඉතින්. නමුත් ඒක සාමාන්‍ය පොත් කියවන මිනිස්සු කියන්නේ මොලේ තියෙන මිනිස්සුනේ. පොත් කියවන මිනිස්සු මොලේ තියෙන මිනිසුන්ට මේ ඒ වගේ දේවල් තේරෙනවා. මම මගේ අදහස. පොත් කියවන්නේ නැති බොරුවට පොත් කියන බව පෙන්නගෙන අර ලොකුවට කතා ලියන්න පුළුවන් මිනිස්සුන්ට ඕක හරි. ඔයා කියන කතාව හරි. ඒ කියන්නේ තමන්ට සමාජයේ පොරක් වෙන්න බැරුණා නම් අතන හරි පොරක් වෙන්න බලන්න ඇති. ඒකේ කාරණා. ඔව් දැන් මමත් මේ දවස්වල පොතක් කියවගෙන යනවා. මම දැන් මේ දවස්වල අලුතෙන් ගත්ත පොත් ටික කියවගෙන යනවා. මම හිතියද දැන් එක පරිවර්තනයක් මට හම්බුණා මේ කියන්න කැමති නෑ කවුද කින්තුවන්ද කියලා. දැන් ඒක ගත්තට පස්සේ නිකන් අර මේ පරිවර්තනය කියවන හරි අමාරුයි. නිකන් අර මාව මරන්න වගේ පරිවර්තනය කියවගෙන යනකොට. අර ඒ තරම් අපහසුතාවයන් තියෙනවා. කියන්නේ අර සම්පූර්ණයෙන්ම වෙනස් අර දැන් අර අපි ඒක ඉංග්‍රීසි පොත වගේ කියවලා තියෙනකොට තවත් අමාරුයි කියනකොට අර එන්න අඩුපාඩුකම් ගොඩක් තියෙනවා. අර නමුත් මම මේ ගොඩක් දැක්කා වර්තමානයේ ගොඩක් අර කියනවා ඒක සමහරක් වෙලාවට අර තරඟකාරී බව හින්දා එන දෙයක් වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට ගැටලු තියෙනවා කොයිදනත්. මොනවා වුණත් මම දැන් මම ඒකේ ගැටලුත් මම මේ අදාළ ලේඛිකාවට ගිහිල්ලා මේ ඉන්බොක්ස් එකේ මෙහෙමයි කියලා මම ඒක කිව්වා මෙහෙම ටිකක් තියෙනවා. මෙහෙමයි කියලා කතා කරා. ඉතින් ඒකෙන් අර අපි සුවදව කතා කරා ඒ කතාව. මේ කියලාස ඒක. ඔව්. මේ ඉතින් ඒකත් එහෙමයි. ඇත්තටම මේ සයිබර් අවකාශය ඒක ස්වයං විනයක් ඇති විය යුතුයි. අර මේ ඉවක් බවක් නැතුව අර හතු පිපෙන්න වගේ පිපෙන මේ ਵਿਚාර වලින් ඇති අගයක් නැහැ. ඒක ඇත්ත. ඊළඟට මේ වැදගත්ම කාරණේ. පවුලේ මොන වගේ පවුලේ අයගෙන් මොන වගේ ප්‍රතිචාර තියෙනයි ඒක ලේඛන කලාවට? ඔව් හැමෝම මේ සෑහෙන සහයෝගයක් දක්වනවා. මේ දැන් උනත් මේ වයිට් මොබයිල් ටික පැත්තකට සද්ද කරන්න නොදී තියාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ ඉතින් මේ ලියන්න මට ඉඩක් ලැබෙන හැම වෙලාවකම ලියන්න try කරනකොට ඉතින්
ඒගොල්ලොන්ට මගෙන් අඩුපාඩු වෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ සියල්ලම දරාගෙන ඉතින් ඒගොල්ලෝ පුළුවන් තරම් ඒකට මට අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම අම්මා තාත්තා සෑහෙන එන්කරේජ් කරනවා හැමතිස්සෙම මේ කරන්න කියලා. ඒ වගේම සහෝදර සහෝදරියෝ මල්ලි සෑහෙන්න මං අසාරා ලියද්දි පිටුවම් පිටුව මට ඒ කියන්නේ ඊළඟ පිටු ටික ලියලා දෙනකන් මේ මට වද කර කර ඉල්ලුවා. ඉතින් ඒ වගේ මේ සෑහෙන්න මේ සහයෝගයක් තියෙනවා. එතකොට අයියේ මේ මම අපි දැන් වටසරහනේ අවසාන භාගයේ මම හදාගෙන තිබිච්ච ප්‍රශ්න ටිකේ අවසානයේට අපි යොමු වෙමින් ඉන්නේ. අපේ ප්‍රේක්ෂකයෝ ඉන්නවා බොහෝ දෙනෙක් ඔයගන්ට පුළුවන් තව ටිකකින් ප්‍රශ්න අහන්න. අපේ මංජුලයාගෙන් අහන්න තියෙන මේ එමිෂයාගෙන් අහන්න තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් මේ ඊළඟට අයියේ දැන් ඊළඟට අහන්න තියෙන කාරණේ තමයි දැන් වර්තමානයේ අපි දකිනවා මේ තාක්ෂණය සහ පොත් මේ දෙක අතර ලොකු ගැටුමක් දැන් ටික කාලෙක ඉඳන් මේ ගැටුම තියෙනවා. ඒ කියන්නේ මේ තාක්ෂණය ළමා පරපුරට එන්න ගත්ත කාලේ ඉඳන් අර පොත් වලින් ළමයින්ව ඈත් වෙනවා වගේ සිද්ධියක් අපි පසු කාලයේ පුරාවටම දැක්කා. අර ඒ කියන්නේ ඒක මෙහෙම කතාවක් තියෙනවා. ඉස්සරහත් පොත් කියවන අය පොත් කියුව නැති අය කියෙව්වේ නෑ. එකක් තිබුණා. නමුත් අර තාක්ෂණයත් එක්ක පොත් කියවන්නේ නැහැ කියන චෝදනාව තරුණ පරපුරට ළමා පරපුරට එල්ල වුණා පසුගිය කාලේ. කම්පියුටර් ගේම්ස්, ටීවී සීරීස්, ෆිල්ම්ස් ඕවත් එක්ක ඒවට ඇබ්බැහි වෙනවා. පොත් කියවන්නේ නැහැ වගේ එකක් ආවා. ඊපස්සේ දැන් අපි වර්තමාන කාලයට ගත්තට පස්සේ තියෙනවා ගැටලුව තමයි මේ දැන් පොතක් වුණත් දැන් ඉංග්‍රීසි පොතක් වුණත් අපිට PDF විදිහට කියවන්න පුළුවන්. එහෙම තියෙනවා. ඒක ලීගල් ඉෂුස් තියෙනවා. එහෙම කියවන්න පුළුවන්. අපිට කියවලා ගන්න පුළුවන්. ඒතකොට ඒක තාක්ෂණයේ හොඳ පැත්තක් අපිට දැන් ඒ දවස්වල ඉංග්‍රීසි පොතක් ගන්න හොයන්න ඕනේ. පොත හොය පීර බලන්න ඕනේ. දැන් එහෙම නෑ අපිට PDF එකක් තෝරන්න අරගෙන කියවන්න පුළුවන්. හොයන්න අමාරු පොතක ඇමරිකාවේ පොත පබ්ලිෂ් වෙනකොටම අපිට මෙහි කියවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම හැකියාවල් තියෙනවා. ඉතින් ඒ අතින් අර ඔඩියෝ බුක්ස් වගේ ඒවා තියෙනවා. අර හොඳ පැත්තකුත් තියෙනවා. දැන් අපිට දැන් පොත් දැන් මේ කොරෝනා කාලේ වුණත් සල්ලි වලට පොතක් ගන්නකොට දැන් වෙනද වගේ අපි බුක් ෂොප් එකකට ගිහිල්ලා පොත පෙරලලා පොතේ සුවඳ බලලා එහෙම පොතක් ගන්න. දැන් අපිට ඔන්ලයින් ඕඩර් කරලා පිටුවක් දෙකක් කියලා පොත ගන්න පුළුවන්. අර තාක්ෂණයේ හොඳ පැත්ත තියෙනවා ඒකට. සහ දැන් අර ඈත් වීමකුත් තියෙනවා පොත් වලින්. පොත් කියවන කෙනා කොහොමද පොත් කියවනවා. එතකොට මේ තාක්ෂණය සහ පොත් අතර තියෙන මේ ගැටුම සහ මේ තරුණ පරපුර කියන ප්‍රස්තුතයේදී අයියගේ අදහස මොන වගේද? ඒක නුවන් අර ඔයා කිව්වා වගේ ඒක සාපේක්ෂයි. ඉතින් ඕක ඇවිල්ලා එක එක අර යුගයන් එක්ක එන දෙයක් නේ. දැන් අපි ඊට අවුරුදු අපේ පුංචි කාලේ ගත්තොත් ඔය ඉන්ටර්නෙට් ෆෝන් සනම්මනම් කම්පියුටර්ස් එහෙම තිබුණේ නැහැ. ඉතින් අපි කරන්නේ මේ ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ඇවිල්ලා ක්ලාස් එක ගන්න නැත්නම් පොතක් අරන් ඇඳට යන එක අපි කරන්නේ. ආන්සලා පොතක් කියනවා. දැන් ඉතින් ගොඩක් වෙලාවට මේක ෆෝන් එක ඔබ ඉන්න එක තමයි දැන් කරන්නේ. හරි. ඉතින් ඕක මේ හැබැයි අර මෙහෙම දෙයක් තියෙනවා. අර වර්තමානයේ වලට මට පේනවා දෙයක් අර මම දන්නේ ඒක සෝෂල් මීඩියා එක අපිට පේන දෙයක්ද කියලා කොච්චර කිව්වත් දැන් අර අපි හිතපු එක්තරා කාලයකට පස්සේ දැන් ගොඩක් ඒ පොත්පතට යොමු වෙනවා. එහෙම නැත්තේ නැහැ. ඉතින් නමුත් ඉතින් අර ඔය දෙපැත්තම තියෙනවා. ඉතින් ඒක අපි කියන්න බෑ හරි අමාරුයි. ඉතින් නමුත් ඉතින් දෙමව්පියන්ගෙන් ඔය එල්ල වෙන ලොකු චෝදනාවක් තමයි ඉතින් දැන් පොතක් බලන්නේ නැහැ කම්පියුටර් ගේම්ස් ගන්න වර්ග මේක කියලා. නමුත් ඉතින් කියවන එක්කෙනා කියනවා කොහොමත් ඉතින් එහෙම දෙයක්ත් තියෙනවා. පොත් වලට දැන් අර පොඩි කාලෙම ආසාවෙන් මේවා වෙච්ච කට්ටිය ඉතින් අර වෙලා තියෙන්නේ අර තාක්ෂණයත් එක්ක අර එහෙම කට්ටිය අඩු වෙන එක තමයි වෙලා තියෙන්නේ. ඒත් එක්කම ඉතින් අර ඔයා කිව්වා වගේ නුවන් තාක්ෂණය සාහිත්‍යයට මේ දායක වෙච්ච තැනුත් තියෙනවා. දැන් අපි Kindle එකක් e-reader එකක් වගේ ගත්තොත් පොත් දසදහස් ගානක් අපිට ගබඩා කරන් අල්ලේ තියාගන්න පුළුවන් ඕන වෙලාවක. කියන්නේ මට ෆෝන් එකේ PDF එකක් දාගෙන මම බස් එකේ යනවා මට කියවන්න පුළුවන් පොතක්. ඉතින් එකම ඒවා ටූල්ස් තියෙන්නේ. ඕවා ඉතින් අපි පාවිච්චි කරන විදිය තමයි මේ ඒක ඉතින් ඇවිල්ලා මේ ඒක ඉතින් අපේ අතේ තියෙන වැඩ. අපි දැනගන්න ඕන අපේ ගාව තියෙන ටූල් එක කොහොමද අපි පාවිච්චි කරන්නේ කියන එක. ඉතින් ඒක නිසි මඟ පෙන්වන එක දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ වඩා පොඩි ළමයින්ට නේ. මේකෙන් ඔයාට ගේම් ගහන්න පුළුවන් වගේම ඔයාට මේකෙන් ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන් ඇමරිකාවේ මේ සතියේ මොකද්ද නිව්යෝක් ටයිම්ස් බෙස්ට්සෙලර් ලිස්ට් එක කියලා. බලලා ඔයාට ගන්න පුළුවන් නම් පොත සර්ච් කරලා බලන්න තියෙද කියලා මේ අවේලබල් ගන්න ෆ්‍රී. ඕන තරම් ගන්න පුළුවන්. එහෙම දේවල් දැන් අපි Kindle දාගත්තොත් අපිට පොඩි ඩොලර් කීපයකින් අපිට අර පොත ටක් ගාලා ගන්න පුළුවන් අපේ ෆෝන් එකට. අරගෙන කියවන්න පුළුවන්. ඔකට e-book reader එකක්ම ගන්න ඕනේ නැහැ. ඉතින් ඒක තියෙනවා දෙපැත්තම දැන්. ඒක ඉතින් සාපේක්ෂයි. ඉතින් ඒක දැනගන්න ඕනේ. ඉතින් අපි ළමා පරපුරට දොස් කිය ඉන්න එක නෙවෙයි කරන්න ඕනේ ඇත්තටම. ගුරුවරු සහ වැඩිහිටියෝ මේ මිනිස්සු මේකට යොමු කරන්න ඕනේ. මේ ටූල් එකක් තියෙන ඔයාලට හම්බෙලා තියෙන ටූල් එකක් ඔයාලා මේක යූස් කරන හරි දෙයකට.
ඒක කියන්න තමයි තියෙන්නේ. ඕක ඉතින් අර ටීවී එක ආපු කාලේ එකටත් බැන්න ටීවී බල බල හිටියාම පොත් කියවන්න නැහැ කියලා ඒ වගේ තමයි. අර පීයෙන් කපන් කනවාද ඇනගෙන මැරනවාද කියන එක ඒක තමන්ගේ අතේ තියෙන තීරණයක්. ඒක තමයි කියන වැඩක්. ඔව්. ඉතින් අයියේ මගෙන් අයියට යොමු වෙන අවසාන ප්‍රශ්නය මේ අලුතෙන් අපේ ලියන්න ඉන්න ලේඛකයෝ ඉන්නවා. මූණු පොත හරහා ලියන අය ඉන්නවා, අනාගතයේ ලේඛකයෙක් වෙන්න බලාගෙන ඒ අධිෂ්ඨානයෙන් ලියන අය ඉන්නවා. එහෙම ලේඛකයෝ වෙච්ච අය ඉන්නවා. ඒ වගේම අලුතෙන් පොතක් ලියන්න ට්‍රාන්ස්ලේට් කරන්න අර කැමැත්ත හිතේ තියාගෙන මම කොහොම හරි කරන්න ඕනේ මේ ඉඩ ලැබිච්ච ලාවක එහෙම හිතේ තියාගෙන අර අංකුර ලේඛකයෝ පිරිසක් ඉන්නවා. ඒ වගේ අයට අයියාගෙන් දෙන්න තියෙන උපදෙස් මොන වගේද? මෙහෙමයි උපදෙස් කියන්නේ මෙහෙම තමන්ට අධිෂ්ඨානයක් තියෙනම් තමන්ට ලේඛකයෙක් වෙන්න සහ තමන්ට ලියන්න තමන් කොහොම හරි ඒ අධිෂ්ඨානය ඉෂ්ට කරගන්න කටයුතු කරන්න ඕනේ. ඒක ඊට පස්සේ අපි ඒ වගේම සැලකිලිමත් වෙන්න ඕන අපි කරන දේ එකක් යහපත් දෙයක් වෙන්න ඕන සහ අපිට පුළුවන් නම් අලුත් ලේඛකයෙක් විදියට අපි අර මම ආට කිව්වා වගේ අර සාහිත්‍යයේ තියෙන ගොඩක් හිඩස් ලංකාවේ. එතකොට අර ඒ වගේ සාමාන්‍යයෙන් අපි වැඩිය කවුරුවත් අත නොගහපු ඒරියා එකක් ගැන හිතලා ඒ විදිහට මම ස්වතන්ත්‍ර ලේඛකයෙක් නම් අනිවාර්යෙන් අපිට සාර්ථක වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා සහ අපි කරන්නේ මම හිතන්නේ ලංකාවේ සිංහල සාහිත්‍ය පෝෂණයක් සිංහල සාහිත්‍යයේ තියෙන අඩුලුඩුකමක් ඉරවීමක් කියලා. ඒක අපිට කරන්න පුළුවන් නම් අපිට තියෙන පරිකල්පන ශක්තියක් අපිට ඒක දැනෙනවා නම් සමහරුන්ට දැනෙන්නේ නැහැ. මට උනත් දැනෙන්නේ නැහැ. ලියන්න ගියාට පස්සේ හිතනවා මේක ලිය වෙනවනේ කියලා. හරිද? ඒක අපි සමහරට අපිට දැන් අපි දැන් ක්‍රිකටර් කෙනෙක් අරගෙන අඳුරගන්න අපිට අඳුරගන්න අයිඩෙන්ටිෆයි කරගන්නවානේ මෙන්න මෙයා හොඳ බෝලර් කෙනෙක් කියලා. ඒ වගේ දැන් තමට එයා දන්නේ නැතුව ඇති මම මෙහෙමයි කියලා. ඉතින් අර ඒ වගේ අපිට අපි නොදන්න දක්ෂතා අපේ ඇඟ ඇතුලේ හැංගිලා තියෙන්න පුළුවන්. දැන් මට උනන්දුවක් තියෙනවා දැන් ඔයාට අපිට නුවන්ට උනන්දුවක් තියෙනවා ලේඛකෙක් වෙන්න. හැබැයි නුවන් දන්නේ නැහැ නුවන්ගේ දක්ෂතාවය මොකක්ද කියලා. ඒක ඉස්සෙල්ලා තමන් පැත්තකටලා කල්පනා කරන්න මම ආස මොකටද? මම ආස මේකට. ඒතකොට මං ආස කරන දේ කොහොමද සාහිත්‍ය ශාස්ත්‍රයට දැම්මම අපිට තියෙන අවබෝධය. අපිට මහා අවබෝධයක් නැහැ නවගේ එක් විදිහට මෙතන මොකද තියෙන දේ කියන එක. තේරෙන මට්ටමින් අපි හිතනවා නම් මෙන්න මේ දේ කරන්නේ මේක ඒකයි කියලා හිතාගෙන මට හිතනවා නම් මං ආස මේ දෙයට මං කරන්නේ මේ දේ මං මේ කරන දේ මේක හොඳ දෙයක්. ඊළඟට මං කරන දේ අනිවාර්යයෙන්ම කැපවීමෙන් කරන්න ඕන. පොත කොහොම හරි එළියට දාන්න හරි මම මේ බුක් ෆෙයාර් එක ටාගට් කරලා මම මේ පොත ලියනවා කියලා ලියන පොත් වලින් වැඩක් නැහැ. ඔයා මොන හරි පොතක් ලියනවා නම් ඒකට බෑග්ග්‍රවුන්ඩ් එක හදන්න ඕන. බෑග්ග්‍රවුන්ඩ් සර්ච් එක කරලා කතාව ඩිවෙලොප් කරලා එතකොට කතාවට උන කරුණු කාරණා හොයලා ඊට පස්සේ ඒක කොහොමද ඔයාගේ හිතේ මැවෙනවා නම් කතාවක් ඒ මැවෙන දේ පාඨකයාගේ හිතේ මවන්න ඔයාගේ උපරිම උත්සාහය දරන්න ඕනේ. හැබැයි එතනදී කෙනෙක් කියන්න පුළුවන් ඔබ පිටු 550ක් 800ක් ලියලායි කියලා. ඉතින් පිටු 800ක් යනවා නම් ඔයාගේ හිතේ මැවෙන එක ලියන්න 800ක් ලියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක පිටු 100කින් ලිව්වා කියලා කටියල නැහැ. දැන් ගොඩක් කට්ටිය දැන් දසමසිතපත කියලා මේක අපේ හිතේ මැවෙනවා. ඉන්දියට කියලා නවතිලා වටපිට බලලා මම වටපිට බලලා මොනවද මට පේන්නේ කියලා මම ලියන සේරම. ඇලදොල කොහොමද මේ වෙල්මැලි මේ ගොවිතැන් කොහොමද කරන්නේ? ගෙවිලියෝ කොහොමද මගේ දිහා බලන්නේ? කොහොමද දොළ පාර දිගේ වතුර ටික ගලන්නේ? කොහොමද මීදුම ගලාගෙන එන්නේ මයිනස් කැලේමදී මම ওই සියල්ලම ලියනවා. ලිව්වට පස්සේ ඔයා නුවන් ගිහිල්ලා එතන හිටගෙන අටක කියනකොට ඔයාට වටේ අර සියල්ලම මැවෙනවා. එතකොට ඒ දැන් ওই ෆීලින් එක වාගේ ඇඟට දැනෙනවා. ඉතින් ඒකයි මම කියන්නේ නැත්තම් මට පුළුවන් මම හන්දියට ගිහලා හන්දියෙන් කරලා පන්සලට ගියා කියලා. ඈ එතන හන්දියෙන් නම් පන්සලට යන හැටිත් දන්නේ නැහැ කවුරුත්. කොහොමද පාර දිගේ ගියා. ඉතින් එතකොට මම හිතන්නේ නෑ මම මේ ටික ලිව්ව මෙන්න මං හැල්ලක් ලියා. මගේ පොත පිටු 500ක් 800ක් කරලා දැන් මොකෙක් මේක ගන්න එකක් නැහැ කියලා. හරිද? එහෙම නෑ. ඒ මම හිතන්නේ දේ සාර්ථකත්වයක් වෙන්න. හරි අපි ඊට පස්සේ එඩිට් කරගෙන යනවා අනවශ්‍යයි කියලා දෙනවා. නමුත් මං හිතන්නේ අපේ හිතට එන දේ අපි කිසිම රාමුවකට කොටු වෙන්නේ නැතුව හිතට එන අදහස් ටික සියල්ලම ලියන්න ඕන. ඉස්සෙල්ලම පොතක් ලියනවා. ඊට පස්සේ අපිට අත්දැකීම් එක්ක එනවා මේක මෙතෙට ලියන්න හොඳ නෑ මේක ඕනේ නෑ. අපිට මේක කපන්න පුළුවන් මේක අවශ්‍ය නැහැ කියලා අපිට පොත් දෙකක් තුනක් ලියනකොට තේරෙනවා.
දැන් මට දැන් තේරෙනවා සමහර තැන් 1925 එඩිට් වෙන්න පුළුවන් කියලා. ඉතින් අර ඒක ඇවිල්ලා මේ දැන් ඒතකොට මම දැන් අලුත් පොතක් ලියනවා නම් මේක මම මේ මොඩල් එකට ලියනවා කියලා මට තේරෙනවා. නමුත් ඉස්සෙල්ලම පොතක් ලියනවා නම් Tamanට මගේ අදහස මගේ මේක උපදේශ තමයි අර මම කිව්වා වගේ Tamanට නිදහස් ඡානරයකින් Tamanට නිදහස් මාතෘකාවකින් තමන්ගේ හැකියාව තෝරගෙන තමන්ගේ පරිකල්පන ශක්තිය කොයි පැත්තටද මෙහෙයවන්න පුළුවන් කියලා තෝරගෙන ඒක පුළුවන් නම් අපි වැඩි අත නොගහපු පැත්තකට ටාගට් කරලා අන්න මම හිතනවා හරියයි. අනිවාර්යෙන්ම අයියාගේ කතාවට මම සම්පූර්ණ එකඟයි. ඉතින් මේ ඊළඟට මම කැමතියි අපේ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න අපේ දුන්න කිහිප දෙනෙක්ම ඉන්නවා මේ තියෙන ගැටලු සහ අදහස් සම්බන්ධයෙන් අයත් එක්ක කතා බහ කරන්න පුළුවන් ඔබට මේ අවස්ථාව. ඔය මංජුලා අයියත් ඉන්නවා අහගෙන. හෙලෝ ඉමේෂයි මම මේ සච්චි කතා කරන්නේ දිස්නකගේ වයිෆ්. ඔව් සජි කියන්නේ මම දැන් මේක අහා ඉන්න ගමන් මම ෆෝන් එක ඔබ හිටියේ එකසැරේට මණ්ඩාරම් ගම කිව්වහම නිකන් මේ මම ගිහින් තියෙන නිකන් මට හොඳට උරුපුරුදු වගේ මට දැනෙලා මම එකසැරේට මේ ඩිස්ප්ලේ එක දිහා බැලුවා. ඒක තාම නිකන් අර ඔළුව ඇතුලේ කැරකෙනවා වගේ කතාව. අනිත් පොත ඉක්මනට එනව නේද? ඉක්මනට දෙනවා උත්සාහ කරන්නේ. බලන් ඉන්නවා ඒක නක ඉක්මනට. thank you මංජුලා අයියේ කතා කරන්න පුළුවන්. හෙලෝ අයිබන් නුවන් නිමේෂ් හැනවනේද කියන එක අහනවා අයියේ. මම මුලින්ම වගේ හිටියේ නමුත් මේ එන ගමන් ගෙදර කෝච් හිටියේ කැඩි ඇහුනේ හරියටම ඇහුන්නේ ඒ අතර මට ඇහුණා අසහාර පොත ගැන කියවෙනවා මේ පොත නිමේෂ් ගලුත් පොත කියවන්න ලැබුණු බොහොම සුළු පිරිසක් කෙනෙක් තමයි වාසනාවන්තයෙක් තමයි මම හිතන්නේ ඉතින් පොඩ්ඩක් මම හිතනම් කියනවා මට ඉමේෂ්ගෙන් අහන්න ප්‍රශ්නයක් නැහැ මොකද අපි කතා කරනවා නිතරම ඔය සෑයන කතා කරනවා මම හිතන්නේ ඉමේෂ් තමයි ලේඛික විදිහට මාත් එක්ක වැඩිම කතා කරන්නේ අපි පැය දෙක තුනක් කතා කරලා තියෙනවා කොහොම හරි අසහාර කියවෙන් පස්සේ මම ගොඩක් කියන්නේ එක පැත්තකින් පුදුමයටපත් වුණා මොකද සම්පූර්ණ මුල් පොතට වඩා වෙනස් පොතක් විශාල රිසර්ච් එකක් කරලා තිනවා හිතාගන්න බැරුණා ඉමේජ්ද මේක ලිව්වේ කියලා ඇත්තටම අපි ඉගෙන කතා කරා ඉතින් මම මේ ඔහුගේ ඉමේජ්ගේ දෙවෙනි පොත පළවෙනි පොතටත් අති ඉහළ තත්ත්වයක තියෙනවා කියලා ඒ විශේෂම මම හිතන්නේ ලංකාවේ ලේඛකෙක් හසු කර නොගත් විෂයක් හසු කරගෙන ඒ මුල ඉඳන්ම හැම ඩීටේල් එකක්ම හැම විස්තරයක්ම හැම අධ්‍යයනයක්ම පැහැදිලි කරමින් එක පැත්තකින් විද්‍යාත්මක දේවල් පැහැදිලි කරමින් ඔහු ඊටම සුවිශේෂ කාර්යයක් කරලා තිනවා මේ අසහාර පොතේ. ඉතින් මම ඉමේජ්ට සුබපත් කරනවා ඒ වගේම මම හිතනවා ලංකාවේ පාඨක පිරිසට සුවිශේෂ සාහිත්‍යමය අත්දැකීමක් වෙයි මේ පොත කියලා. බොහොම ස්තුතියි. ඒ වගේම නුවන් මල්ලිටත් ශාමී මේ ඔයගලන්ටත් මේ සමූහයේ හැමදෙනාටම ස්තුතියි මේ කතා බහට මේ ලේඛක පිරිසව ගෙන්න ගන්නවට. බොහොම ස්තුතියි. මංජුලා ඇත්තටම මට පොඩි අවස්ථාවක් දෙන්න මේ ඇහෙනව නේද මම? ඇහෙනවා අයියේ. හෙලෝ නුවන්. ඇහෙනවා අයියෝ. right මේ ඇත්තටම මේ මංජුලා මහත්මයා කතා කරපු හින්දා මම මේ ඇත්තට මේ කතාව කියන්නේ. ඇත්තටම මම දැන් මේ පොත් ලියන්න ලේඛන කලාවට පිවිසෙන්න කලින් ඇත්තටම මට උපදෙස් අනුශාසනා ගන්න කවුරුවත් හිටියේ නැහැ. ඇත්තටම මම එහෙම දැනගෙන හිටියේ නැහැ පෞද්ගලික හඳුනන එහෙම ජ්‍යෙෂ්ඨ ලේඛකයෝ සහ ප්‍රවීණ ලේඛකයන් කවුරුවත්. ඇත්තටම මම 1925 ලිව්වට පස්සේ පොත පබ්ලිෂ් කරාට පස්සේ මම මංජුල සේනාරත්න මහත්මයාගේ ඇත්තටම 12 පොත නිකුත් කළා ටික කාලයකට පස්සේ තමයි මට මේ පොත කියවන්න හම්බුනේ. ඊට පස්සේ මම ඇත්තටම
බියුරෝ පොත අවුට් උනේ මම 1925 පොතත් එක්කම වගේ මම බියුරෝ පොත ගත්ත ගමන් මම හිතන්නේ ඉස්සෙල්ලාම පොත් කීපෙන් එක මම ගත්තේ අරගෙන මේ මම එක දිගට එක හුස්මට කියුවා. ඉතින් මට පුදුමාකාර ගෞරවයක් ඇති වුණේ මේ ඒ කියන්නේ අර මම ඔයාලට කියපු අර ලංකාවේ තිබිච්ච සාහිත්‍යයේ තිබිච්ච හිඩස් පුරෝපු තැනක් ඒ පොත. මම 12 පොත විශේෂ තැනක තියෙනවා නම් මම බියුරෝ මම මංජුලට මම කලිනුත් කිව්වා මම සෑහෙන තැනක තියෙනවා බියුරෝ කියන පොත. ඉතින් මම ඒ පොත් එක්ක මේ ලේඛකයා කෙරෙහි තිබිච්ච මේ ගෞරවය හින්දා මම ඇත්තටම කතා කරලා තිබුණ නැහැ ප්‍රවීණයොත් එක්ක ඒතක. මම දන්න හඳුනන කිහිප දෙනෙක් හිටියා ලේඛකයෝ ඒ මගේ පාසල් මිත්‍ර හිටියා ජයශංකර වරද මහත්මයා ඔයගොල්ලෝ හොඳට දන්න. මේ ජයශංකර එක්ක මම කතා කරනවා ලේඛන කලාව ගැන. ඉතින් මට ප්‍රවීණයන් කියන මිනිස්සු ගැන තිබුණේ මේ එච්චර මේ ආකල්පය මන්ද මොකද මට තිබිච්ච සමහර මේ අත්දැකීම් එක්ක මම හිතුවේ ඇත්තටම එහෙම ගත්තට පස්සේ මම මංජුල සේනාරත්න මහත්මයාට විශේෂ ස්තුතියක් සහ සෑහෙන්න මේ ටැන් කරන්න ඕන ඇත්තට මට තේරෙන්නේ නැහැ කියන්න. මොකද මේ මම 1925 පොත ලියලා ටික කාලෙකින් මංජුල මහත්මයා මට වෙනම මේ අර ඔයා කිව්වා වගේ ලස්සන ਵਿਚාරයක් මට ලොකු ගෞරවයක් වුණා ඒ වගේ ප්‍රවීණ ලේඛකතුමෙක් කියලාගේ ਵਿਚාරයක් කියුවේ මම ඒ වෙලෙම මැසේජ් එතකොට මම කියන්නේ ගියා එතුමා ඒ තරම් නිහතමානීව මට කතා කළා මම ඊට පස්සේ මගේ ඊළඟ පොත ලියද්දි මම සෑහෙන්න මේ එතුමා කිව්වා මට මල්ලි ඔයා ලියන්න තව පොතක් ඊට ඒ උපදේශ අනුශාසනා දුන්නා මම ඊට පස්සේ පොත ලියලා ඉස්සෙල්ලාම මම ඇහුවා මේ මංජුලයි මම පොත ලිව්වා මම ඔයාලට එවන්නද කියලා. බොහොම කැමැත්තෙන් ඒක ඉල්ලගත්තා. එතුමාගේ වටිනා කාලය යොදලා ඒක කියෙව්වා. කියවලා මාත් එක්ක සෑහෙන්න ඒක ඉම්ප්‍රූව් වෙන්න ඕන තැන් කතා කරා. උපදේශ අනුශාසනා දුන්නා. අපි දෙන්න තර්ක කරා සෑහෙන්න වෙලාවට. රාය එළි වෙනකම් අපි දෙන්න වාද කරගත්තා. ඉතින් මට හිතුන්නේ නැහැ මට ඒ වගේ ජේෂ්ඨයෝ මට උදව් කරයි කියලා. ඉතින් මං හරිම මේ සතුටු වෙනවා ඒ වගේ තමන්ගේ මේ මගේ ලේඛන කලාවට අත දෙන්න ඒ වගේ මහා ලේඛක ප්‍රවීණ ලේඛක තුමන්ලා මට උදව් කරපු එක ගැන මම ඇත්තටම මංජුල සේනාරත්න අයියා වගේම මංජුල දිසානායක මහත්මයා මම මතක් කරන්න ඕන. ඒ වගේම චන්ද්‍රසිරි දසනායක මහත්මයා මම මාත් එක්ක මේ මට උපදෙස් දීලා තියෙන සමහර තැන්වලදී. ඒ වගේම පාලිත ජයකොඩි මහත්මයා හැමදාමත් උදව් කරනවා උපදෙස් දෙනවා. ඉතින් මට හරිම සතුටුයි ඇත්තටම අපිට අර සමහර ප්‍රවීණයෝ හිටියා මගේ බොහොම හිතවත් ප්‍රවීණයෝ හිටියා මේ කුහකකම් කරපු අවංකව කියන්න එපා. සමහරු කැමති නෑ එහෙම එනවට. හැබැයි ඒ අතින් මේ රත්තරන් මිනිස්සු ටිකක් මට හම්බුණා. ඒක හරිම මේ සතුටක් නුවන්. ඒක මේ පිට ගැහිීමක් නෙමෙයි කාගේවත්. ඒක අවංකව කියන්න ඕන කතාවක්. අලුත් මිනිස්සෙකුට ඉස්සරහට ඇවිල්ලා ඒ තමන්ගේ ගාවට ඒ මිනිස්සයා ඇද ගන්න අත දෙනවා කියන්නේ ලොකු දෙයක්. ඉතින් ඒ වගේ පිරිසක් හම්බෙච්ච එක මගේ වාසනාවක්. ඉතින් මම හිතනවා අලුතෙන් ශේෂ්ත්‍රයට එන හැමෝටම මේ අවස්ථාව ලැබෙයි කියලා. අපිත් මමත් ඕන වෙලාවක අත දෙනවා. මම ජේෂ්ඨ නෙවෙයි මම නවකෙක්. මම තව නායකට ඕන වෙලාවක අත දෙන්න මං ඇසි මොකද මට ලැබුණා ඒ අත. ඒ අත හින්දා තමයි අපි මේ පාරේ යන්න අපිට පාත් එක හැදිලා තියෙන්නේ. ඉතින් මම ආයෙමත් තෑන්ක් කරන්න ඕනේ මම කියපු විශේෂයෙන් මංජුලයට මම දන්නවා අදත් මේක මේ පැය කීපයක්ම තමන් මිඩංගු කරගෙන මෙතෙන්ට ඇවිල්ලා මේ සහභාගී වෙනවා. ඉතින් ඒක ලොකු හයියක් ඇත්තටම. ඔව් ඊළඟට අත උස්සලා තියෙනවා දුල්ෂාන් චන්ද්‍රසිරි කතා කරන්න පුළුවන්. ඔව් මේ බොහොම ස්තුතියි වන්නයි මේ මට අවස්ථාව දුන්නට. මේ ඇත්තට මේ ඉස්සලාම මේ කියන්නේ මම හිමේෂ් අයියව මම අඳුනගන්නේ 1925 පොතෙන් සහ ඔහු ඉතාමත් මේ නිහතමානී පුද්ගලයෙක් කියන එක මම පළවෙනි අතාර දැනගන්නේ මේ තියෙන 1925 පොතේ අන්තිම පිටුව මේ නැහැයි කියලා මම දාපු පෝස්ට් එකකට මට බොහොම පෞද්ගලිකව සහ ඉක්මන් විදිහට මට මේ මෙන්න මේක මල්ලි පොතේ පිටුව කියලා ඒක ඒ විදිහට මට ඒ වෙලාව තිබුණා. ඇත්තම කියනවා මම 1925 කෘතිය මම දකින්නේ බොහොම නිස්කලංක කෘතියක්. නිස්කලංක කියලා කියන්නේ මේ කියන්නේ මේ ඒ මුළු කතාවම ඇතුලේ මනස බොහොම කැළඹිලි සහගතව හරි ഘോഷාකාරී විදිහට දිවෙන කතාවක් නෙමෙයි. හරිම ඒ කියන්නේ කෘතිය ඇතුලේ වුණත් අර මේ හපුතලේ ප්‍රදේශයේ මන්දාරම් ගම්වල ඇති කරන ඒක හරිම ලස්සන. ඒක කියන්න තේරෙන්නේ
ඉතින් ඒ වගේ කෘතියක් මම විදිහට තමයි මම 1925 දකින්නේ සහ මට මේ අයියගේ ප්‍රශ්නයකට වඩා මට මේ කාරණාවක් සම්බන්ධයෙන් අදහසක් දැනගන්න ඕනේ මේ හුඟක් ඔය 1925 පොත ගැන දාලා තියෙන රිවිව්ස් දැන් මමත් රිවිව් එකක් කරලා තිබ්බා මේ ළඟදී දවසක අයියට මතක ඇති 1925 කෘතිය ගැන දාන රිවිව් වල හරි පොත පිළිබඳ දාන කමෙන්ට් වල හරි මේ කට්ටිය කතා වෙනවා 1925 පොත සිනමාවට නංවන්න බැරිද කලින් කාරණාව. ඉතින් ඇත්තටම මේ කියනවනම් මේ මන් දන්න ඇති මම දන්නේ නැහැ. සදහන මේ සිංහල සිනමාව ඇතුලේ පුනර්භවය සම්බන්ධව ඍජුව කතා කරන සිනමා කෘතියක් තියෙනවද කියන එක මම ඇත්තට පෞද්ගලිකව දන්නේ නැහැ. ඉතින් මට දැනගන්න අවශ්‍යයි මේ අයියගේ තියෙන අදහස මොකක්ද මේ සම්බන්ධව මොකද මේ මේ තියෙන වැඩසටහනින් හරි ඒ පිළිබඳ මොකක් හරි කසුකුසුවක් ඇති කරන්න පුළුවන් වුණොත් යම්කිසි හොඳ අධ්‍යක්ෂකවරයෙක්ගේ දැහැට ගැටිලා හරි මේ සම්බන්ධ අධ්‍යයනය කරලා හරි මේක මෙහෙම ඇත්තටම සිනමා නංගන්න පුළුවන් වුණොත් පෞද්ගලිකව මමත් හරි ආස දෙයක් කතාවක්. ඉතින් අයියාගේ අදහස මොන වගේද මේ සම්බන්ධ කියන එක දැනගන්න කැමතියි. ඇත්තටම මේ දුල්ෂාන් මම ඔයාගේ මේ රිවිව් එක කියව මම හිතන්නේ මේ දවස් දෙකකට විතර කලින් දාලා තිබුණ එකනේ. ඔය බොහොම ස්තුතියකට ඇත්තටම මේ සෑහෙන්න මේ හොඳ මම දැක්කා හොඳ දේවල් කතා කරලා තිබුණා සහ ඔයාට හොඳ හැකියාවක් තියෙනවා ලියන්න. ඉතින් පොත ඔය චිත්‍රපටයක් කියන කතාව මම දැක්ක දැන් මේ සති කීපයකට කලින් මේ ගෲප් එකකට කවුරු හරි දාලා තිබුණා. ඒකට සෑහෙන ප්‍රතිචාරත් ලැබිලා තිබුණා. ඉතින් එතනදී මේ මම මගේ මතය නම් ඉතින් මෙහෙමයි දැන් ඒ කතාව කවදා හරි සිනමා පටයකට නැගෙනවා නම් ඒ කතාවේ දැන් ඔයාලා අපි විඳපු දෙයක් තියෙනවනේ ඒ දේ නොනැසී ඒක රැඳෙන්න ඕන. දැන් අපි හිතින් මවාගෙන දැන් මගේ හිතේ තියෙනවා 1925 පොත මෙහෙමයි කියලා. දැන් මේකේ සිද්ධාර්ථගේ චරිතයට මගේ හිතේ චරිතයක් තියෙනවා. ඒ චරිතය තමයි අතරම කීපල මේක විතර සඳහන් කරලා තිබුණා ඒ පුද්ගලයා ගත්තා නම් හොඳයි කියලා. ඉතින් මම ඒ චරිතය මවාගෙන තමයි මම මේ පොත ලිව්වේ. ඉතින් ඒ දැන් අපි මවාගත්ත ඒ අපේ ස්ටෝරි එක විනාශ වෙනවට මම ආස නැහැ. අපි සාමාන්‍යයෙන් දැන් අපි හිතමු දැන් ඉංග්‍රීසි නවකතාවක් පාදක කරගෙන සිනමා පටයක් දැන් අපි කොංගෝ ගනිමු මයිකල් ක්‍රිස්ටියන්ටන්ගේ පොත අරගෙන කොංගෝ කරනවා. එතකොට අපි අර මවාගත්ත කතාව මේ විනාශ වෙන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ඒකට බොහොම කැපවීමෙන් කරනවා. අර ඒ වගේ හොඳ නිර්මාණයක් ඉදිරිපත් වෙනවා නම් ඒකේ ගැටලුවක් නැහැනේ. ඉතින් බලමු ඉතින් අපි අනාගතේ කවුරු හරි එහෙම ඉදිරිපත් කළා එහෙම කරනවා නම් හොඳයි. ඉතින් නමුත් අර එකම දේ තියෙන්නේ ඉතින් අර අපි ආස නැහැ අර අපි මවාගත්තේ 1925 මම පෞද්ගලිකව ආස නැහැ ඒක. ඉතින් ඒ මගේ ඔළුවේ තියෙන ග්‍රේස්ලන්ඩ් බංගලෝ එක බ්ලැක්වුඩ් බංගලෝ එක ඒක මගේ ඔළුවේ තියෙන ඉමේජ් එක වෙනස්. ඒක මම ආස නැහැ ඉතින්. නමුත් ඉතින් හැබැයි ඔයා කියනවා වගේ ඉතින් ගොඩාක් මම දැක්ක පාඨක පිරිස අදහස් පළ කරලා තිබුණා එහෙම කරා නම් හොඳයි කියලා. ඉතින් ලස්සන කතාවක් තියෙන්නේ. බලමු ඉතින් කවුරු හරි එහෙම ඉදිරිපත් කළා කරොත් හොඳයි. හැබැයි ඉතින් කොහොමද අර ඒක අර අපි ඒකට යම්කිසි කමිට්මන්ට් එකක් කරන්න වෙයි මට හිතෙන්නේ. මොකද ඒක ඇවිල්ලා ඕක ඉතිහාස කතාවක් නේ. ඉතින් මම හිතන්නේ ලේසි වෙයි කියලා ඉතින් නිර්මාණයක් කරන්න. ඒක ඉතිහාස කතාවක් යනවා සමාන්තරව. ඉතින් අපි බලමු ඉතින් ඒක. කවුරු හරි ඉදිරිපත් වුණොත් තාත්ති කොහොම වෙයිද? බොහොමත්ම ස්තුතියි මේෂයි අදහස් දැක්වීම සම්බන්ධයෙන් සහ මේ වගේ වැඩසටහනකට මේ සම්බන්ධ වීම ගැන බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මුවන් අයියටත් අද චාමිනියක් නැහැ. චාමිනියක් තමයි සමහර දවස්වලට වැඩසටහන මෙහෙවන චාමිනියක්ටත් බොහොම ස්තුතියි. ෆැන්ටසියා අපේ රසවින්දන ජාලයටත් බොහොමත්ම ස්තුතියි. ඇතනි මේෂයි ජයපතනවා ඉස්සරහට එන කෘතිය සම්බන්ධවත් අපි බලමු ඒකත් කොහොම වේද කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි දුෂා. thank you. ඊළඟට අපේ කාල සීමාව ඉක්මවමින් පවතින්නේ කතා කරන්න පුළුවන්. තව අවස්ථාව එක්කෙනෙකුට දෙන්නෙකුට ගන්න හැකියාව තිබෙනවා. අපි අවසාන භාගයට යොමු වෙමින් ඉන්නේ වැඩසටහනේ. අපි අමිල අයියක් ඉන්නවා මේ අමිල මොහන්. මොකක් ඉන්නවා? ඔවයි දැන් අර කියපු කාරණාත් එක්ක දැන් මේ අසහාර කොහොම වෙයිද කියන එක බලමු අපි. මම හිතනවා අපිට
ළඟදීම සහාරත් කියවන්න හැකියාව ලැබේවි කියලා ප්‍රාර්ථනා කරනවා ඒ සම්බන්ධයෙන්. 1925 කොහොමත් මාරා දැන් මම 1925 අරගෙන දැන් මුලින්ම කියවලා දැන් අරගෙන පොත තිබුණා. මම කියුවේ නෑ මොකද අර මේ කැම්පස් එකේ වැඩත් එක වැඩ ගොඩක් එකතු වෙලා වැඩ පිරීලා. ඉතින් මම කියවන්න ගියේ නෑ මේ අර තාකේ පොත් ගොඩාක් එක එකත් එක පොතක් විදියට තිබුණා. පස්සේ තමයි මට අර කම්මැලි නිකන් කම්මැලිකම ඉල්ලලා රිවිව් එකක් මොකක් හරි දැකලා තමයි මට තියෙනවා කියවන්න ඕනේ. කියවලම් බලමු කියලා අරගෙන තමයි ඒ පාර තමයි මේ පොත කියලා ඉවරලා ඒ ටීම් එකම ඇවිල්ලා පළවෙනි ෆිස් කවලත් ඕඩර් කරේ මේ අනිත් පොතක් කියවන්න ඕනේ මේක මෙහෙමනම් අර කොහොම ඇද්ද කියලා. මේ ඉතින් ඒ සම්බන්ධයෙන් ගොඩක් සතුටුයි අද අයියෝ ප්‍රෝග්‍රෑම් එකට මට ගේන්න හැකියාව ලැබීම සම්බන්ධයෙන්. ඉතින් එහෙනම් අපි වැඩසටහනේ අවසාන කරා එළඹෙනවා කෙමෙන්. ඉතින් අවසාන වශයෙන් අයියට ගොඩක්ම ස්තුතියි අපිත් සමගින් සම්බන්ධ වුණාට අද දිනේ වැඩසටහනට. මේක අපි මේ වැඩසටහන මාලාව කරගෙන යන්නේ මේ ඇති වෙලා තියෙන මේ ටොක්සික් කල්චර් එක. ඒ වගේම මේ අර පොත් සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ප්‍රකාශන මේ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන අර මතවාද දුරුමත දුරු කරන්න අර ප්‍රේක්ෂකයාගේ සහ අලුතෙන් එන අංකුර ලේඛකයන්ට යම්කිසි ලේඛනයට ඇල්මක් ලබා දෙන්න අපි මොකක් හරි මොටිවේෂන් එකක් අපිට දෙන්න පුළුවන් නම් අයියලාගේ ඒක ලොකු දෙයක්. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ ටොක්සික් කල්චර් එක අවසන් කරලා ප්‍රබු හොඳ කල්චර් එකක් බුක් කල්චර් එකක් මේ ලංකාවේ මේ සෝෂල් මීඩියා තුලින් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් කියන එක අපි මෑත කාලේ අවබෝධ කරගත්තා. ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් අයියට ගොඩක්ම ස්තුතියි අපිත් සමගින් සම්බන්ධ වුණාට අද දිනේදී. ඉතින් අද අපිත් සමගින් සම්බන්ධ වුණේ. ඉතින් අවසාන වශයෙන් අයියට මොනවද කියන්න තියෙනවා නම් මේ අවස්ථාව. ඔය ඇත්තටම මේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන මේ ෆැන්ටසියා ගෲප් එකටත් නුවන්ටත් ඇත්තට මේ වගේ මේ වැඩසටහන් මාලාවක් සංවිධානය කරපු එක ගැන මම හිතන්නේ ඔයගොල්ලෝ 20 දෙනෙක් වගේ මේ කතුවරු මේ වැඩසටහන් සම්බන්ධ කරගෙන තිබුණා. ඉතින් එයින් එක්කෙනෙක් ඔයා මා වගේ ආධුනිකයෙක් සම්බන්ධ කර ගැනීම ගැන මේ බොහොමත්ම ස්තුතිවන්ත වෙන්න ඕන. ආටත් චාමිනීටත් ඔයාලා ගෲප් එකේ අනිත් මේ සමාජිකයන්ටත්. ඉතින් ඒ වගේම මේ මම මේක විශේෂ අවස්ථාවක් කරගන්නම් ස්තුතිවන්ත වෙන්න ඕන පුද්ගලයන් සෑහෙන්න ඉන්නවා මගේ මොකද මම වැඩි මේ වගේ කතා බහ වලට එක් වෙන්නේ නැහැ. ඉතින් මේක මම අවස්ථාවක් කරගන්නම් අර මම කලින් කිව්වා වගේම මේ ලේඛකයෙක් විදියට මට එහෙම ලොකු කැරියර් එකක්වත් එහෙම ආසාවක් තිබුණේ නැහැ. ඉතින් බොහොම හම්බෙන් මම ලේඛනයට පිවිසිලා ඉතින් ඒ ගමන යන්න උදව් කරපු සෑහෙන්න පිරිසක් හිටියා. විශේෂයෙන්ම මගේ අම්මා තාත්තා එතකොට බිරිඳ එතකොට මගේ යාළුවෝ සෑහෙන හිටියා මම දැක්ක දනුත් ජොයින් වෙලා ඉන්නවා මගේ මිත්‍රයෝ සෑහෙන පිරිසක් එතන මගේ විශේෂ යාළුවෙක් හිටියා ශශික දැන් මම දැක්ක ඉන්නවා මෙතන ශශික මට සෑහෙන මොටිවේට් කරා මේක මෙහෙම කරන්න අරම කරන්න මචං මේ විදිහට මේක කරන්න පුළුවන් කියලා. ඉතින් පොත print කරන්න යන තැන වෙනකන් උදව් කරපු සෑහෙන පිරිසක් හිටියා. ඊට පස්සේ මගේ මම අර ඔයා කිව්වා වගේ ටිකක් අසීරු ගමන් මාර්ගයක ගිහිල්ලා පොත ප්‍රකාශනයට පත් කරන තැනට ආවට පස්සේ නිවුසස් ගෲප් එක මගේ ප්‍රකාශකයා විදියට පොත බාර අරගෙන ඇත්තටම මේ සෑහෙන උපකාරයක් කරා. ඇත්තටම මේ මට ඉම්ප්‍රූව් වෙන්න ලේඛකයෙක් විදියට මගේ 1925 පොත පළවෙනි පොත විදියට ඒ පොතේ තියෙන අඩුපාඩුකම් හදන්න ඒවා මේවා කරන විශේෂම කවිෂ මේ නිවුසස් ප්‍රකාශන ආයතනයේ අධිපතිතුමා විදියට දවස් ගණන් නිදි මරාගෙන රැ එළි වෙනකන් අපි දෙන්න එකට කතා කරගෙන පොතේ තිබිච්ච අඩුපාඩුකම් හදාගෙන කොහොමද පොතේ අක්ෂර වින්‍යාසය පවා වචන සිංහල පවා ඉගෙනුවා කවිෂ මට. ඉතින් මේ ඉතින් ඇත්තට මං හිතන්නේ කවිෂ තමන්ගේ පොතක් ලියන්න දැන් පහුගිය දවසේ අවුරුදු 8කට පස්සේ මේ මේන්ස් පොතේ එළියට දැම්මේ. ඉතින් එයාගේ පොත්වලට එයා මහන්සි වුණේ අපේ පොත්වලට මහන්සි වුණේ තමන්ගේ පොතකට වගේ වචනෙන් වචනේ බලලා ඉතින් පුදුමාකාර සහයෝගයක් මං හිතන්නේ දැන් අර මංජුලා අයියා කිව්වා වගේ මේ කිසිම ප්‍රකාශන ආයතනයක මේ අධිපතිතුමෙක් ඒ වගේ කැප වෙයි කියලා. ඉතින් ඒක අපේ වාසනාවක් කියලා මම හිතනවා එතුමා අඳුරගන්න ලැබීම. ඒත් එක්ක මියුසස් කණ්ඩායමේ අනිත් සියලුම සමාජිකයන් විශේෂයෙන්ම සඳුන් අමිල හිටියා මම හිතන සඳුනුත් හිටියා. එතකොට ධනුෂ්ක ජනනී හැමෝම සෑහෙන්න මේ මොටිවේට් කරනවා. සෑහෙන්න උදව් කරනවා. එතකොට එක කණ්ඩායමක පවුලක් වගේ අපි මේ ඒගොල්ලන්ට ලේඛකයෝ ප්‍රකාශකයෝ කියලා සම්බන්ධ වෙන සහෝදරයෝ වගේ මේ සෑහෙන්න අඩුපාඩුකම් පෙන්නලා අපිට මේ ලේඛකයන් විදියට දියුණු වෙන්න කොහොමද මේ ඒගොල්ලොන්ගේ තියෙන අත්දැකීම් එක්ක මේ වගේ මේ කතා බහ කරනවා. ඉතින් ඇත්තටම ලොකු දෙයක් ඒ හැමෝටම මම සෑහෙන ස්තුතිවන්ත වෙන්න ඕන. ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ අපේ ප්‍රවීණ ලේඛකතුමාලා තුමෙන්ලා එතකොට
මම කලින් සඳහන් කරා වගේ මංජුල් සේනරත්න මහත්මයා, මංජුල් දිසානායක මහත්මයා, පාලිත ජයකොඩි මහත්මයා, චන්ද්‍රසිරි දසනායක මහත්මයා, දිලීප ජයකොඩි මහත්මයා මේ හැමෝම සෑහෙන්න පුළුවන් වෙලාවට පොඩි දෙයක් ඇහුවත් බොහොම නිහතමානීව නිමි මුද්දා හේරත් මහත්මිය සෑහෙන්න මායක කතා කරනවා. ඉතින් මේ විශේෂයෙන්ම ඒ සියලු දෙනා තව නම් සඳහන් නොකරපු ජයශංකර කරුණාරත්න මගේ පාසල් මිත්‍රයා අපි දෙන්න ඉස්කෝලේ එකට ගියේ. ඉතින් මට සෑහෙන්න මුල් කාලේ පොතක් ලියනවා කිව්වම මගේ පොත ඉල්ලගෙන කියවලා සෑහෙන්න මොටිවේට් කරපු කෙනෙක්. අදටත් මම හිතන්නේ මම දැක අදත් සුබපතලා මැසේජ් එකක් දාලා තිබුණා. ඉතින් සහන් කසිර වික්‍රමසිංහ මට සෑහෙන්න උදව් කරා. මගේ පරණ මිත්‍රයෙක්. ඉතින් මේ හැමෝම මතක් කරන්න ඕනේ, හැමෝට මම ස්තුතිවන්ත වෙන්න ඕන. මේ මෙතෙන්ට එන්න මේ ලේඛකයෙක් විදිහට ඔයා අද මට කතා කරලා මේ ඉන්ටර්විව් එකට ගන්න තැනකට මාව ගේන්න මම ජොබ් එකක් කරගෙන පාඩු හිටියොත් පොත ලිව්වා. නමුත් මම try කරා එක මේවා කරන්න පොත පැත්තකට දාලා තිබුණා. ඇත්තටම විස සම්මෙනවා. ඉතින් මං වගේ තව ගොඩාක් ලේඛකයෝ ඉස්සරහට එයි. ඔයාලටත් පුළුවන් නම් ඕනේ හැමෝටම අත දෙන්න. මේකෙන් අවසානයේදී වෙන්නේ අපේ සාහිත්‍යයේ යම්කිසි දියුණුවක් නේ. ඉතින් ඒක ක්‍රමානුකූල දියුණුවක්. අපි හිතන්නේ අපි කියන්නේ දැන් W.A. සිල්වාලා එතකොට මේ මාර්ටින් වික්‍රමසිංහ මහතුරු මේ ප්‍රවීණ ලේඛකයෝ ඩිවෙලොප් කරපු එක තමයි අද දක්වා ඇවිල්ලා තියෙන. වර්තමානයේ ඒක වෙනස් වෙනවා. ඒ රටාව වෙනස් වෙනවා. ජාත්‍යන්තර සාහිත්‍ය බොහොම සමීප වෙනවා අපිට මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක. එතකොට නවක ලේඛකයෝ ගොඩක් අලුතෙන් එන තරුණ පරම්පරාවේ ලේඛකයෝ ගොඩක්ම අර නවීන තාක්ෂණයත් එක්ක බටහිර ලේඛන සාහිත්‍ය සහ සිනමාව ඒ සියල්ලම බොහොම සමීපව අත්දකපු කට්ටිය වෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ අර මෙතෙක් කල මේ සිංහල සාහිත්‍ය දිවිචාර හිස්තැන් පුරවන්න උත්සාහ දරනවා. ඒවට අත දෙන්න ඉන්න පිරිස ඒ අලුතෙන් මේ බිහිවිච්ච කණ්ඩායම සහ මං හිතන ප්‍රවීණයත් අත දෙනවා. ඒ සියල්ලන්ම එකතු වෙන. ඉතින් මේකේ අර අපේ තියෙන ලොකු හිඩසක් අපිට පුරවන්න පුළුවන් වෙයි. ඉතින් ඕගොල්ලෝගෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා. ඒකට මම ඔයාලගේ ෆැන්ටසියා ගෲප් එක මං ඉඳලා හිටලා බලලා ඇත්තට ඉතින් ඔයගොල්ලෝ වෙනමම මේ ශානරයක් ගැන කතා කරනවා මේකේ. ඉතින් ඇත්තටම ෆැන්ටසි පැත්ත ඇත්තටම ඒත් අපි දැන් අපි බලව හැරි පොටර් වගේ පොතක්. ඉතින් ලංකාවේ සමහරවිට හැරි පොටර් වගේ පොතක් ලංකාවේ කෙනෙක් ලියුවනම් කොච්චර කොට විවේචනය වේවිදනේ. මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද? මේ කොහොමද මේ 4න් 3යි කාලේ මේකක් තියෙන්නේ අරගයි මේකයි. ඉතින් එහෙම වෙන්න පුළුවන්. ඉතින් නමුත් මේ ඒක තමයි ලෝක සාහිත්‍යය. ඉතින් ඒවා මහා පුතේ වෙලා දෙනවා. ඒක ෆැන්ටසි ඒ ශානරය ඒක. මේ ශානරය ඒක එහෙම තමයි නේ. ඒක මේ ඉතින් ඔය වගේ තියෙනවා. ඉතින් අර ඔයගොල්ලෝ කරන සේවයට ඔයගොල්ලෝ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් මේක මම අවස්ථාවක් කරගන්නවා හැමෝටම සහ මට මෙතෙන්ට මම අර කිව්වා වගේම එන්න උදව් කරපු හැමෝටම ස්තුති කරන්න අවස්ථාවක් කරගන්නවා. බොහොම ස්තුතියි වෙනවා. බොහොමත් ස්තුතියි අයියේ. ඉතින් අද අපිත් සමගින් වැඩසටහනට සම්බන්ධ වුණේ 1925 Once Upon a Time in Ceylon ඒවා කියන ස්වතන්ත්‍ර නිර්මාණයෙන් සහ ඒ සහ සමගාමීව එළිදක්වන ලද ඉන්ඩියානා ජෝන්ස් පළඟු හිස් කබල පරිවර්තන කෘතිය තුළින් ලේඛන ශාස්ත්‍රයට පිවිසුණු ඉමේෂ් මදුසංක යාපා අයියා තමයි අද අපිත් සමගින් මුක්ත පරිසරහන්ට සම්බන්ධ වුණේ. ඉතින් අනාගතයේදී ළඟදී මෙන්න නියමිතයි අසහාරා ස්වතන්ත්‍ර නිර්මාණය සමගින් තවත් පරිවර්තන කෘතියක්. අපි හිතනවා ඒ කෘතියනොත් අපිට මේ වගේම කතා බහ කරන්න අපිට දවසක හැකියාව ලැබෙවි ඒ කෘතිය සම්බන්ධයෙන්ුත්. ඉතින් එසේනම් අදට මුක්ත පරිසරහන මෙතනින් අවසන් කරන්නටයි මගේ මේ සූදානම. එසේනම් බොහොමත් ස්තුතියි අයියේ අපිත් සමගින් සම්බන්ධ වුණාට. ඒ වගේම අපිත් සමගින් ප්‍රශ්න අහන්න එකතු වුණු අපේ සියලුම දෙනාට ස්තුතියි අපිත් සමගින් අද සම්බන්ධ වුණාට. එසේනම් වැඩසටහන අවසන් කරනවා. තවත් දවසක මෙවැනිම වැඩසටහනක් තුලින් හමු මේ බලාපොරොත්තු වෙන සමුගන්නවා. එසේනම් ඔබ සියලුම දෙනාට සුබ රාත්‍රියක්. ස්තුතියි. වැඩසටහන මෙතනින් අවසන් කරනවා.